හරි මේ තව ළමයෙක් ඉන්නවා ජොයින් වෙන්න බැහැ. හරි අපි දැන් පටන් ගමු පන්තිය. ඇහෙනව නේද හැමෝටම ආව? එහෙනවා සර් එහෙනවා. හරි වයිට් බෝඩ් එකේ පේනවනේ. අර ගණක පාඩම නෙමෙයි ඒක පොඩ්ඩක් මම තියනවා ඊදුන පේපරේ තමයි ඉතුරු ටික කරන් යන්නේ. මේ මුලින් ඉඳන් කරන් යන්නේ. මම පළවෙනි පස්සේ පේපරේ අතේ තියෙන කට්ටිය පින් කට්ට කට්ටිය අතර ගන්න. පළවෙනි ප්‍රශ්නේ. ඉදිය මාතලේ. සීගිරිය මාතලේ තියෙනවා. එහෙමනම් සොරබර කොහෙද කියලා යහන්නේ. සොරබර හිස්තැනක්. ඔව් සොරබර කොහෙද තියෙන කියලා දන්නවද? බදුල්ල. ඔව් බදුල්ලේ. බදුල්ල දිස්ත්‍රික්කේ නේ. මහියංගනේ කිව්වොත් මේ මහියංගනේ කියලා තියෙනවා. සොරබර මහියංගනේ නෙමෙයි තියෙන්නේ. තිබ්බට මෙතන සීගිරිය තියෙන දිස්ත්‍රික්කේ තමයි මෙතන සඳහන් වෙන්නේ. එතකොට පිටුරු අතරේ මහියංගනේ තියෙන දිස්ත්‍රික්කේ තමයි අපිට තෝරන්නේ. එහෙනම් බදුල්ල තමයි මෙතන පිටුරු විදිහට එන්නේ බදුල්ල. එතකොට උත්තරේ විදිහට එන්නේ අංක 3. පළවෙනි ප්‍රශ්නේ උත්තරේ අංක 3. දෙවෙනි ප්‍රශ්නේ. දැන් කියන CP PC ට සමාන වෙනවා නම් අහන්නේ OU මොකට සමාන වෙන්නේ කියලා නේ. එතවන්නේ CP වල මේක ලේසියෙන් පළවෙනි ප්‍රශ්න පහ ලේසි. CP කියන එකේ PC කියන අකුරු දෙක මාරු කරලානේ මේ ඉතින් C අකුරු මොකට අරගෙන P අකුරු පිටපස්සට දාලානේ. එහෙනම් ඒ වගේම OU වලදී මොකද වෙන්න ඕනේ? U අකුරු ඉස්සරහට ඇවිල්ලා O අකුරු පිටපස්සට දානවා. මේ රටාව හඳුනන මේ කුරුවණයි තියෙන්නේ. CP එක PC වුණා අකුරු දෙක මාරු කරලා දෙපැත්තට. ඒ වගේම OU එකේ අකුරු දෙක UO කරලා මාරු කරලා දාන්නයි තියෙන්නේ. ඒක උත්තරේ ඉන්නේ UO. උත්තරේ අංක 4 නේ. 4. තුන්වෙනි ප්‍රශ්නය. ඩොලර් ඇමරිකාවට නම් රුපියල් කොහෙද කියලා යහන්නේ. සම්බන්ධය මුදල් ඒකකයේ රට මෙතන තියෙනවා ජපානයේ බෑ රුපියල් පාවිච්චි වෙන්නේ නැහැ. මෙතන තියෙන ප්‍රංශ වල බෑ රුපියල් නෙමෙයි. ඉන්දියාවේ තමයි රුපියල් පාවිච්චි වෙන්නේ. මෙතන තියෙන උත්තර අතරින් නේ. රුපියල් ඉන්දියාව. ඒ කියන්නේ ඉන්දියාවේ පිළිතුරු අංක 4. හතරවෙනි ප්‍රශ්නේ. ආහාර බඩගින්න කියලා තියෙනවා. ආහාර බඩගින්න නම් මේකේ තියෙන උත්තර වලින් කෝකද ගැලපෙන්නේ කියලා යහනේ නේ. උත්තර අතර තියෙනවා පිපාසයේ ජලය තියෙනවා. පිපාසයේ ජලය තියෙනවා. ඒ ගැලපෙන්නේ නැහැ මේක කියන විදිහට ජලයයි පිපාසයේ ජලයේ පිපාසය කියලා තියෙනවා. ජලයේ පිපාසය. එතකොට මේ තියෙන විදිහට ආහාර වලින් බඩගින්න හරියනවා. ඒ වගේම ඒ විදිහටම යන්න ඕනේ මේක. ජලයෙන් පිපාසය සංසිඳනවානේ. පිපාසයෙන් ජලය සංසිඳෙන්නේ නැහැනේ. ජලය ඉස්සරහට එන මේ ඉති රටාවත් එක්කම ඒ සංසිඳෙන්නේ බඩගින්න. එහෙනම් ඒක පිටිපස්සේ යනවා මේ සංසිඳෙන්නේ පිපාසය. ජලයෙන්. ජලයේ පිපාසය වෙලා උත්තරේ එන්න ඕනේ. ඒක අදාළ උත්තරේ එතකොට අංක ජලයේ පිපාසය කියන අංක 1 උත්තරේ එන්න ඕනේ ඒකට. දැන් පස්වෙනි ප්‍රශ්නය.
ඇවිදීම දිවීම බලන්න මේකෙත් ඇවිදිනවා කියන්නේ ටිකක් හිමින් ගමන් කරනවා දුවනවා කියන්නේ ඒ වැඩේම ටිකක් ඊට වඩා වේගෙන් කරනවා ඇවිදිනකොට හිමින් යනවා දුවනකොට ඒ කරන වැඩේම ඊට වඩා වේගෙන් වෙනවා බලමු උත්තරාදී ගැලපෙන්නේ මොකද්ද කියලා මද සුළඟ සුළඟ කියලා තියෙනවා මද සුළඟ දෙවෙනි උත්තරේ තියෙනවා මද සුළඟ කියලා බලන්න මේ හිමීට හුළඟ හමනවා ඒ වගේම සුළඟ කිව්වොත් ඊට වඩා වේගෙන් හුළඟ හමනවා ශීඝ්‍රතාවය වැඩි වීමක් වෙන්නේ මේ අවස්ථාව දෙකේ මේක තමයි මේකට අනුරූපව ගැලපෙන්නේ මේ දෙවෙනි උත්තරේ පස්වෙනි ප්‍රශ්නෙට එකේ සිට පහ දක්වා ප්‍රශ්න උත්තර ටිකේ කිව්වේ එතන ගණන් හදන්න මොකවත් නෑ එතන තියෙන්නේ අර තර්කානුකූල හිතලා උත්තර ටික ගන්න ඊළඟට අපි 6 වෙනි ප්‍රශ්නෙට යමු 6 වෙනි ප්‍රශ්නය ඝන මීටර් 1001ක ධාරිතාව ඇති ලෑලි පෙට්ටියක් තියෙනවලු ඝන මීටර් 1001ක උත්තරේ හදපු කට්ටිය කවුරු ඉන්නවද මේක උත්තරේ ඝන මීටර් 1001ක ධාරිතාවයක් තියෙනවලු අහන්නේ මේකේ දිග පළල උස දිග පළල උස මීටරේ බැගින් වැඩි කරලා තව එකක් තියෙනවලු දිගත් මීටරකින් වැඩි කරනවා මේ තියෙන ගානට වඩා මීටරකින් වැඩි කරනවා පළලත් තියෙන ගානට වඩා මීටරකින් වැඩි කරනවා උසත් දැනට තියෙන ප්‍රමාණයට වඩා මීටරකින් වැඩි කරනවා ආරිතාවේ කොච්චරද කියලා යහන්නේ එහෙනම් සිද්ධ වෙනවා මේකේ දිග පළල උස අපිට හොයාගන්න සිද්ධ වෙනවා මේකේ දිග පළල උස හොයාගන්න සිද්ධ වෙනවා මම උදාහරණයක් විදිහට මේකට ලොකු ඉලක්කමක් ඉඳලා පොඩි ඉලක්කමක් මම දෙනවා මෙහෙම ගණකයක් තියෙනවා නම් මේකේ ධාරිතාවය ඝන මීටර 30යි නම් ඒකවල උදාහරණ අපි කරන්නේ මේ 30 දෙකෙන් බෙදුවොත් 15යි බෙදා යම් මෙහෙම තුනෙන් බෙදුවොත් 5යි දෙකෙන් බෙදෙන්නේ නැහැ තුනෙන් බෙදන්න තියෙන්නේ 5 බෙදෙන ඉලක්ක එකම ඉලක්කම 5 විතරනේ 5න් බෙදුවොත් 1යි දැන් එහෙනම් මේ මීට වඩා ඉලක්කම් තුනක් ගන්න නෑනේ මේකේ එතකොට දිග පළල උස විදිහට මේ ඉලක්කම් තුන තමයි තෝරගන්න වෙන්නේ බලන්න මේ 5 වරක් 3 15යි 15 2ක් 30යි එතකොට දිග පළල උස විදිහට 5යි 3යි 2යි තෝරගන්න පුළුවන් 5 2 3 2 ඒ විදිහට මේ ඉලක්කම් පොඩි එකක් මම ගත්තේ වලට පැහැදිලි වෙන්න ඕන හින්දා ඒ වගේ 1001 කියන ඉලක්කම අපි මේ විදිහට බෙදා යන්න වෙනවා මේ ගානේ කීයක් වෙනවද කියලා බලන්න. දිග පළල උස හොයාගන්න. ඒතර 1001 දෙකෙන් බෙදෙන්නේ නැහැ තුනෙන් බෙදෙන්නේ නැහැ. තුනෙන් බෙදනවාද කියලා හොයාගන්න තියෙන සරල ක්‍රමය දන්නවද ඔයාලා? ලොකු ඉලක්කමක් තුනෙන් බෙදනවාද කියලා හොයාගන්න පුළුවන් මෙහෙම. මේක බෙදන්නේ නැතුව කියන්න පුළුවන් තුනෙන් බෙදෙන්නේ නැහැ කියලා. ක්‍රමය මේකයි. මෙතන ඉලක්කම් ටික එකතු කරන්න. 3යි 2යි 5යි. 5ට මේ 3 එකතු කරන්න 8යි. 8ට මේ 4 එකතු කරන්න 12යි. 12ට මේක එකතු කරන්න 13යි. ඉලක්කම් ඔක්කොම ටික එකතු කරාම එන අගය 3ෙන් බෙදෙන්නේ නැත්තම් මේ ඉලක්කම 3ෙන් බෙදෙන්නේ නැහැ. 5යි 4යි මං ගන්න. මේක 3ෙන් බෙදෙනවා. ඒ කියන්නේ මේ දී ඉලක්කම් දෙක එකතු කරන්න 5යි 4යි 9යි. එයා පුත්‍රය 3ෙන් බෙදෙනවා කියන්නේ මේ සංඛ්‍යාව සම්පූර්ණයෙන් 3ෙන් බෙදෙනවා. ඒ වගේ මේ 1001 3ෙන් බෙදෙන්නේ නැහැ කියලා එකපාරටම හොයාගන්න පුළුවන් ඒතරවල. මේ 1යි 2යිනේ 3ෙන් බෙදෙන්නේ නැහැ. 4ෙන් බෙදෙන්නෙත් නැහැ. 5ෙන් බෙදෙන්නේ නැහැ. 6ෙන් බෙදෙන්නේ නැහැ. 7ෙන්. 7ෙන් බෙදනවා කියලා බලන්න එතකොට 7ෙන්. 10යි 7යි 1යි. 1 වරක් 7 7යි ඉතුරුයි 3ක්. හරිනේ? 10 7 1 වරක් 7 7යි ඉතුරුයි 3ක්. මේ බිඳුව ගත්තම 37 ඒවා 4යි. 4 වරක් 7 28යි. ඉතුරුයි 2ක්. මේක ගන්නවා. 21 7 ඒවා 3යි.
3 වරක් 7 21යි ඉතුරුයි බිඳුවක්. එහෙනම් බෙදෙනවා මේක ඉදිරියට 7ෙන් බෙදෙනවා. 7ෙන් බෙදුවම 143ක් කියලා උත්තරේ එනවා. ඊළඟට 143 කීයෙන් බෙදේද කියලා හොයාගන්න වෙනවා දැන්. ආයෙ මේක 7ෙන් බෙදෙන්නේ 4ක් එක සැරේ නෑනේ. 8ෙන් බෙදෙන්නේ 9ෙන් බෙදෙන්නේ 10ෙන් බෙදෙන්නේ 11ෙන් බෙදෙනවා මේක. 14ට 11 හේවා මම 143 11ෙන් බෙද 14ට 11 හේවා 1යි 1 වරක් 11 11යි ඉතුරුයි 3ක් 33ට 11 හේවා 3යි 3 වරක් 11 33යි. එහෙනම් උත්තරේ 13ක් වෙනවා 11ෙන් බෙදුවම. දැන් 13 කියන සංඛ්‍යාව බෙදෙන එකම ඉලක්කම 13 විතරයි. 13 1යි. එහෙනම් මේකේ දිග පළල උස විදිහට 7 11 සහ 13 තමයි අපිට ගන්න වෙන්නේ. ඒ කියන්නේ අපි ගමු දිග 13යි මීටර්, පළල 11යි මීටර්, උස 7යි මීටර්. වුණොත් මේකේ පරිමාව කියන්නේ ධාරිතාවය වෙන්නේ දිග පළල උස වැඩි කරලානේ. ඒතකොට දිග පළල උස වැඩි කරාම 13 දිග පළල 11 උස 7 මේ ඉලක්කම් තුන වැඩි කරාම 1001 එනවා. දැන් ගාණෙන් අහන්නේ දිග පළල උස මීට වඩා එකකින් වැඩි කරනවා. මීටර එකකින් වැඩි කරනවා. එතකොට එහෙනම් මීටර එකකින් වැඩි කරනවා කියන්නේ මීටර 13ක් තිබ්බ එක මීටර 14ක් කරනවා. මීටර 11ක් තිබ්බ එක මීටර 12ක් කරනවා. මීටර 7ක් තිබ්බ එක මීටර 8ක් කරනවා. දැන් අහන්නේ එහෙම වැඩි කරාම හැදෙන නව ගණකයේ ධාරිතාවය අහන්නේ. ධාරිතාවයේ කොපමණ ප්‍රමාණයකින් වැඩි වේද කියලා අහන අපි ධාරිතාවය හොයමුද? නව ගණකයේ ධාරිතාවය කියන්නේ පරිමාවක් කියන තමයි. දිග වැඩි කරනවා යනවනේ උසේ. එහෙනම් 14 12න් වැඩි කරලා 8ෙන් ගුණ කරගන්න ඕනේ. ඔයාලා ගුණ කරලා බලන්න ඕකේ 1344යි ඝන මීටර කියලා එනවා. ඒ නව ගණකයේ පරිමාව. මේ තියෙනවා තිබ්බ කලින් තිබ්බ ගණකයේ පරිමාව. ගාණෙන් අහන්නේ මේ පරිමාව නෙමෙයි. කලින් තිබ්බට වඩා කොච්චර වැඩි වෙනවද කියලා යහන්නේ. එහෙනම් 1443 අපි සිද්ධ වෙනවා කීයක්ද? 1344න් මේ 1001 අඩු කරාම කොච්චරක් වැඩි වුණාද කියලා එනවා. 343ක් කියලා අවසාන උත්තරේ එනවා. හයින ප්‍රශ්න උත්තරේ. ආයි කියන්න ඕනේ අර මේ ක්ලාස් එකට සම්බන්ධනේ ඒ කට්ටිය ගොඩක් කට්ටිය අර WhatsApp group එකකටම ඇඩ් කරලා තියෙනවා. ඒතකොට link එක ගන්න පහසුයිනේ. අර මම දැක්ක අවසාන වෙලාවේ කවර එකෙක් කියලා පේපරේ හම්බුන්නේ නැහැ කියලා. ඒ පේපරෙත් මම අර WhatsApp එකේ උඩින්ම දාලා තිබ්බා. සමහරවිට පස්සේ ජොයින් වුණ හින්දා ඒ කබීට කලින් දාපු ඒ පේපර් ටික සමහරවිට පෙන්වන්නේ නැති වෙයි. ඒකයි වෙලා තියෙන්නේ. එහෙමත් ආයෙ හැමදාම මේ පේපර් දානේවයි ඒ ක්ලාස් එකට ලින්ක් එකයි මම ඒ ගෲප් එකට විතරක් යවන්න. මොකද නැත්නම් හැමෝටම යන්න ගියාම මේ සමහර කට්ටිය මග ඇරෙනවා. ඒ හින්දා මම ඒකටම දාන්න හැමෝටම ලින්ක් එක. ඒතොරේ අනිවාර්යෙන් ඒක ජොයින් වුණ කට්ටියකට අනිවාර්යෙන් ලින්ක් එක එනවනේ. හරි ඊළඟට 7 වෙනි ප්‍රශ්නේ. මේක මකනම් එහෙනම් 7 විනාඩියකදී අඩි 13ක් ගහකට බඩ ගන්න වඳුරෙක්. වඳුරෙක් ඉන්නවලු ගහකට උඩට බඩ ගන්නවලු විනාඩියකට අඩි 13යි. විනාඩියකට අඩි 13ක් යනවලු. අනෙක් විනාඩියේදී අඩි 6ක් පහළට ලිස්සා යයි. පළවෙනි විනාඩියේදී අඩි 13ක් යනවා. ආයේ දෙවෙනි විනාඩියේදී මහන්සියක් වගේ එනවනේ. ඒ මහන්සිය වගේ පොඩි විවේකයක් ගන්න අතරතුර ආයේ පල්ලෙහාට එනවලු. දෙවෙනි විනාඩියේදී අඩි 6ක් 13ක් ගිය කෙනා 6ක් ආයේ පල්ලෙහාට එනවලු. 13 6ක් 7ක් එනවා. එහෙනම්
ඇත්තටම මේක අඩි නේද කියන්නේ මීටර් අඩිද? අඩි. විනාඩි 2කට අඩි 7යි උඩට යන්නේ. පළවෙනි විනාඩියේදී අඩි 13ක් උඩට ගියා. දෙවෙනි විනාඩියේදී අඩි 6ක් පල්ලෙහාට බැස්සා. එහෙනම් ඇත්තටම විනාඩි 2කට අඩි 7යි මෙයා උඩට යන්නේ. මේවයි ගැටලුව කොහොමත් මේ සාමාන්‍ය IQ එකකට දානවා තමයි උඩට නැගලා ආයෙ අඩු පල්ලෙහාට යනවා ඒ වගේ ගණන්. ඒ වගේ ලාවට කරන්න තියෙන්නේ හැම වෙලාවෙම මේ ගහේ මුළු උසෙන් එයා පළවෙනි විනාඩියේදී නගිනවස අඩු කරගන්න. බලමු මේ ගහේ මුළු උස දිලා තියෙනවද කියලා. අඩි 62ක් උස අඩි 62යිලු. මෙයා කියලාට කරන්න තියෙන හැම වෙලාවෙම මේ අඩි 62කින් එයා ගහේ මුළු උසින් මේ විනාඩියකට පළවෙනි විනාඩියේ අඩි 13ක් උඩ නගිනවනේ මෙයා. ආන්ගේ අඩි 13 අඩු කරලා ගන්න. හැම වෙලාවෙම මේක කරන්නේ 62කින් අඩු කරනවා 13ක්. ඒතර 49ක් එනවා. හරි. දැන් අපි කරන්න ඕනේ මේ ආපු 49 අඩි 49 නගින්න කොච්චර වෙලාවක් ගත වෙනවද කියලා හොයාගමු මුලින්ම. හැම වෙලාවෙම මෙහෙම ගානක් තිබ්බොත් ඔයාලා මුලින්ම කරන්න ගහේ මුළු උසෙන් මේ විනාඩියකට මෙයා නගින ගාන හැම වෙලාවෙම අඩු කරන්න. ඒතර 49ක් කියන මේ විනාඩියකට ගිය උස මුළු උසෙන් අඩු කළ විට 49ක් කියනවා. දැන් අපි කිව්වා විනාඩි 2කට අඩි 7ක් යනවා කියලා. අපි හිතලා ගත්තොත් දැන් විනාඩි 4කට විනාඩි 2යි තව අඩි 7ක් කියන්නේ නැහැ. අඩි 7 අඩි 14යි එතකොට. විනාඩි 6කට එහෙනම් ගන්න තියෙන්නේ විනාඩි 2කට අඩි 7ක් යනවා නම් අඩි මේ 49 නගින්න කොච්චර වෙලාවක් යනවද කියලා බලන්න අපිට දැන් කොහොම ලේසියෙන් බලන්න පුළුවන්. අඩි 49ක් නේ. විනාඩි 2කට අර මං කිව්වේ මෙහෙම එකක් දාගන්න පුළුවන් කියලා. දෙපැත්තටම විනාඩි සහ අඩි ගණන කියලා දාගන්න. විනාඩි 2කට අඩි 7ක් උඩට යනවා නම් අඩි 49ක් උඩට යන්න විනාඩි කීයක් ගත වෙනවද කියලා මේ මෙතන ඉස්සරහ දාගන්න පුළුවන්. හැම වෙලාවෙම නොදන්නා රාශීන් දෙකක් සම්බන්ධව මෙහෙම මේ විදිහට පේලි දෙකක් තිරස් පේලි දෙකක් ලියාගත්තට පස්සේ මේ හිස්තැන් දෙන උත්තරේ ගන්න කෙටියෙම එකම ක්‍රමයකින් පුළුවන්. කෙටියෙම ඉක්මනටම පුළුවන්. හරහාට ඉන්න දෙන ගුණ කරනවා. මේ තින් හරහාට ඉන්න දෙන්න 2 සහ 49. හරහාට ඉන්න දෙන්නගේ ඉලක්කම් දෙකම දන්න අවස්ථාව තමයි ගුණ කරන්නේ. මේ අවස්ථාවේ ඉලක්කම් 2 49 ගුණ කරනවා. ඉතිරි වෙන අනිත් ඉලක්කමෙන් බෙදනවා ඊට පස්සේ. 7ෙන් බෙදනවා. එතකොට 7ට 7 ඒවා 1යි 49ට 7 ඒවා 7යි. 7 වරක් 2 14යි. විනාඩි. මේ මෙතන උත්තරේ තමයි මේ ආවේ. ඒ කියන්නේ අඩි 49ක් උඩට යන්න මෙයාට විනාඩි 14ක් ගත වෙනවා. අඩි 49ක් ඔන්න ගියා. අපි මෙතන අඩි 14ක් අඩු කරලා ගත්තානේ. ඒකට හේතුව එන්න විනාඩි 14කට අඩි 49 නැක්කනේ මෙයා. ඉතිරි විනාඩියට මෙයා 13ක් නගිනවා. ආයෙ බහින්න වෙන්නේ නැහැ. ලිස්සලා යamak වෙන්න ඕනේ නැහැ. ඊළඟ විනාඩියට සම්පූර්ණයෙන්ම අඩි 62ම නැගලා ඉවරයි. එහෙනම් මෙතන තව විනාඩියක් ගියාම මෙයා අඩි 13 නගිනවා. එතකොට මෙයා අඩි 62ම නැගලා කණුව උඩටම ගිහිල්ලා ඉවරයි. එහෙනම් ගතවන මුළු කාලය විනාඩි 14ට එකතු කරනවා තමයි 1 විනාඩියක්. විනාඩි 15ක් කියලා උත්තරේ එන්න ඕනේ. පියවර වශයෙන් ගන්නවා නම් මෙහෙම කරන්න මුලින්ම මේවයි ගැටලුවක් හදන මුලින්ම විනාඩියකට ගිය උස නැත්නම් විනාඩියකට යන උස මුළු උසෙන් අඩු කරන්න ඉස්සරෝම. දැන් මෙච්චරක් එනවනේ. ඊට පස්සේ මේ විදිහට දෙවෙනි පියවර විදිහට අපි හොයාගත්තා විනාඩි 2කට අඩි 7ක් යනවා කියලා.
විනාඩි 2කට අඩි 7යි. විනාඩි කීයක් යනවද කියලා හොයාගන්න. විනාඩියක් මෙතන තියෙනවනේ. ඒ විනාඩිය මෙතනට එකතු කරන්න. ඒතර විනාඩි 15යි කියලා උත්තරේට එනවා. ඒතර උත්තරේ අංක ඉන්නේ. ඒක තෝරන්න නැහැ. උත්තරේ කෙලින් උත්තර දාන්න තියෙන ස්ථානට. උත්තරේ එන විනාඩි 15යි. හරි. 8 වෙනි ප්‍රශ්නේ. ඔව්. ඒ දත්තයක් අඩුුනේ නැද්ද බක්පා? නෑ සර් තිබ්බ විදිහට නම් ඇදුවා. ඔව්. ඒ දත්තයක් තියෙන සර් උත්තර විදිහට ආවේ ලාල් නීලා නීල් මාලා කටුකොලයක් අයින් තියෙනවා ලියා ගන්න. මම මේ පස්සේ පොඩ අතහා ඉන්න. ඔයාලා ඊට පස්සේ ආයෙත් මේ දත්තෙත් දාගෙන ආයෙ හදලා බලන්න. හද පැති කට්ටියක් ඉන්නවා නෝ කරන්න ඕනේ මෙහෙම එකක් තව. එකක් ලියා ගන්න ඊට පස්සේ ඊළඟ දවසේ මේ ප්‍රශ්නේ මේ කරමු. මේක දත්තේ අඩුව තියෙනවා. නැටීමට දක්ෂයෙක් නොවේ කියලා එන්න ඕනේ තව එකක්. ඔය පෑනක් අරන් ලියාගන්නේ මේ දත්තේ මේ මෙයා ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්නවා. ස්ක්‍රීන්ෂොට් එකක් ගහන්න මොකද පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒකට. දැන් බෝඩ් එක මගනවා. මාලාගේ බිරිඳ ලාල්ගේ බිරිඳ නැටීමට දක්ෂයෙක් නොවේ කියලා ලියා ගන්න ඕනේ. මේ දත්තේ අඩු යෝගී. අය අර උත්තරයක් ආවා කිව්වේ ඒ උත්තරේ ආයෙසරයක් කියනවාද අනික් කට්ටියට නොට් දාන්න පුළුවන් නේ බල හරිද කියලා එතකොට බලා ගන්නම එතනින්. මොකද උත්තරේ ආවේ ලාල් හරි. මේ දත්තෙත් එකක් කරලා හදලා බලන්න එනවා. ලාල් නීලා නීල් මාලා රවි ලීලා කියලා වල අනික් කට්ටිය අර දත්තෙත් රවි ලීලා නේ. අර මේ දත්තෙත් දාගෙන හදලා බලන්න මේ උත්තරේ මෙහෙම එනවාද කියලා. කියන්නේ මේ දත්තේ තිබ්බ එකක් මේකේ වැදිලා නැහැ ඒක. හරි. එහෙනම් 9 වෙනි ප්‍රශ්නේ දැන් මේක කියනවා මේක ඊළඟ දවසේ අපි සාකච්ඡා කරමු. 8 වෙනි ප්‍රශ්නේ ඉතර. 9 වෙනි එක මගේ බර කිලෝග්‍රෑම් 45ක් සහ මගේ බරෙන් 3න් එකකි. අහනවා මගේ බර කීයද? කෙටි ක්‍රමයේ ගියා දෙන්නම් මේකේ. මේක හදන්න දෙයක් නෑ. මේක දැක් හැටි උත්තරේ කියන්න පුළුවන්. උත්තරේ කියන්න 67.5 කියලා මේක දැක් හැටි. අපි මෙහෙම ගහ ගන්නවා කොටුවක්. කෙටි ක්‍රමයේ තමයි මේ කියා දෙන්නේ. කොටුවක් ගහ ගන්නවා මේක 3න් පංගුණ යන්නේ. දැන් 3න් 1යි කියලා දිනවනේ. මගේ බර 45 kg සහ මගේ බරෙන් 3න් 1කි. 3න් 1කි. එහෙනම් මම මේක කොටස් තුනකට කඩා ගන්නවා. 3න් 1ක් තියෙන හින්දා. එතකොට මේ 3න් 1 ඔන්න 3න් 1ක් මම පාට කරා. මේ සම්පූර්ණ කොටු තුනේම මගේ බර දැක්වෙනවා. මගේ බර 3න් 1යි. ඔන්න 3න් 1ක් ගත්තා. මගේ බරේ 3න් 1ක් සහ මගේ බර 45 kg කියලා කියන ඉතුරු මේක ඒතකොට කිලෝග්‍රෑම් 45ක් කියලා එන්න ඕනේ. කෙටි මොන හොයාගත්තා. මේ සම්පූර්ණ කොටුවෙන් මගේ බර දැක්වෙනවා. මගේ බරෙන් 3න් 1ක් සහ තවත් කිලෝග්‍රෑම් 45ක් කියලා තමයි කියන්නේ මගේ බර. එහෙනම් මෙතන තව 3න් 2ක් ඉතුරුනේ මෙතන මේ. මුළු කොටු ගානේ 3න් 2ක් ඉතුරුනේ. දැන් 3න් 2ක් කිලෝග්‍රෑම් 45යි එතකොට එහෙනම්. 3න් 2ක් කිලෝග්‍රෑම් 45කට සමාන වෙනවා. එහෙමනම් 3න් 1ක් බලන්න අපි 45 බෙදන්න ඕනේ දෙකෙන්. 3න් කොටස් දෙකක් 45 3න් එක් පංගුවක් බලා ගන්න 45 දෙකකින් බෙදලා 22.5ක් එනවා.
දැන් මගේ මුළු බර කියන්නේ 3න්නේ. 3න් 3ම. 5න් නම් 5ම. 8න් නම් 8ම. සම්පූර්ණ එක හැදෙන්නේ. ඒ වගේ 3න්නේ දැන් යන්නේ 3න් 5 ගුනේ. 3න් 3ම. බැලුවොත් මගේ මුළු බර එනවා. දැන් 3 එකක් කියන්නේ 22.5යි. එහෙනම් මේ 3 බලන්න මේක 3න් වැඩි කරන්න ඕනේ. ගුණකාම 67.5 උත්තරේ විදිහට එනවා කිලෝග්‍රෑම්. එහෙනම් 9 ප්‍රශ්නෙට උත්තරේ කිලෝග්‍රෑම් 67.5යි කියලා එන්න ඕනේ. මේ මම අර යොපු ලින්ක් එක මේ විනාඩි 40කින් ඕෆ් වුණොත් ඕෆ් වෙයි බොහෝ විට අදන ඕෆ් වෙන්න ඕනේ විනාඩි 40කින්. ඕෆ් වුණොත් අර මේ මම අර යොපු ලින්ක් එක තියෙන්නේ. ඒකේ ලින්ක් 2 කියන එක පාවිච්චි කරලා ඔයාලා ආයෙ ඇඩ් වෙන්න. ඔය ලින්ක් 1 වලින් ඉන්න ඔයාලා ලින්ක් 2 කියන එක ක්ලික් කරලා එතනින් ඉන්න ඔයාලා මේ විනාඩි 40 බොහෝ විට ඉවර වෙයි. තව විනාඩි 5ක් වගේ යනකොට. හරි. මොන ආයි කියන්න බෑ අමතක වෙයි. බැරිලා කට් වෙලා ගියොත් එකකින් එන්න. ඡන්ද විමසීමකදී ඉදිරිපත් වූ අපේක්ෂකයන් දෙදෙනාගෙන් 10 වෙනි ප්‍රශ්නය. මේක මම කරනවා. අපේක්ෂකයන් දෙදෙනෙක්ගෙන් එක්කෙනෙක් ඡන්ද වලින් 58ක් ලැබිය. ඔන්න 58ක් ගන්නවලු එක්කෙනෙක්. ඔහු අනෙක් අපේක්ෂකයාට වඩා ඡන්ද 64ක් ලැබුවේ නම්. හරි. මෙයා 64ක් වැඩිපුර ගත්තලු. 64ක් ලැබුවේ නම් ගාණෙන් අහන්නේ මුළු ඡන්ද ගණන කීයද? මුළු ගාණ කීයද කියලා අහන්නේ. හරි. අපේක්ෂකයෝ දෙන්නයි ඉන්නේ. එක්කෙනෙක් 58ක් ගන්නවා නම් ඉතිරි එක්කෙනා ඉතුරු ගාණ ගන්න එපා. ඉතුරු ගාණ. නෑ ඉතුරු එක්කෙනා 42 ගන්න ඕනේ. දැන් මෙයා තමයි දින එක්කෙනා, මෙයා තමයි පරදින එක්කෙනා. දින එක්කෙනා 58ක් ගත්තා. 100ක් හැදෙන්න මෙයාට 142ක් එන්න ඕනේ. එතකොට මෙතන වෙනස කීයද බලන්න. 58යි 142 අතර වෙනස. මේ අඩු කරලා ගන්න එපා. ඒක 116ක් වෙනස තියෙනවා. ඔන්න 116යි. මෙතන කියනවා ඡන්ද වලින් නම් 64ක් වෙනස්ලු. ඒ මෙයා වැඩිපුර ඡන්ද 64 අරන් තියෙන්නේ. ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 16ක් වැඩිපුර අරන් තියෙනවා. මේ 16 ඒ කියන්නේ වෙනස සමානයි එහෙනම් මේ වෙනසට. 64ට සමානයි. 64ට සමානයි. දැන් 100ට එකක් ආයි බලමු කිය සමානයි. 64 බෙදන්න ඕනේ 16. ඔව් 4යි නේ. 100ට එකක් සමානව 100ට කරන්න යන්නේ මේ 100ට. එහෙනම් 100ට 100ම නේ මුළු ඡන්ද ගන්න කියන්නේ. 100ට එකක් 4යි නම් 100ට 100ම 400. 4 ඒවා 100ක්. දැන් මුළු ඡන්ද 400ක් කියලා උත්තරේ එන්න ඕනේ. ඒ 10 වෙනි ප්‍රශ්නේ. ඊට 11 වෙනි ප්‍රශ්නේ. මා සහ මගේ නංගි උපන්නේ එක ළඟ වර්ෂ දෙකකය. මකරම මේකෙත් මේ 11 වෙනි ප්‍රශ්නයත් කෙටි ක්‍රමයක් තියෙනවා ගාන දැක්කීම ස්ක්‍රීන්ෂොට් එක ගහන්න කට්ටි ගහගන්න මේකේ. මා සහ මගේ නංගි උපන්නේ එක ළඟ වර්ෂ දෙකකය. මේ ගාන කියවන උත්තරේ තියෙනවා මේ කෙටි ක්‍රමයේ දන්නේ කෙනෙකුට. හරි මමයි මගේ නංගි ඉන්නවා. මම නංගි උපන්නේ එක ළඟ වර්ෂ දෙකකය. ඒ කියන්නේ මම 1990 ඉපදුනා නම් නංගි 1991 ඉපදිනවා. එක ළඟ අවුරුදු දෙක දෙන්න ඉපදිනවා. මගේත් නංගිගේත් වයස් වල වර්ගයන්ගේ වෙනස. මගේ වයසයි නංගිගේ වයසයි වර්ගවල වෙනස. ඒක අඩු කරන්න වෙනවා නේ. මගේ වයස වර්ගයයි නංගිගේ වයසේ වර්ගයේ වෙනස අවුරුදු 43 කිලෝ. මෙන්න මගේ වයසේ වර්ගයෙන් නංගිගේ වයසේ වර්ගය අඩු කරාම 43ක් එන්න ඕනෙලු. අහන්නේ මගේ වයස කීයද? මේ මගේ වයස කීයද කියලා අහන්නේ. ඔකට කෙටි ක්‍රමයක් තියෙනවා. ඕන ඕනේ කට්ටිය මේ ප්‍රකාශනයේ ලියාගත්තොත් හරි. මෙහෙම එකක් තියෙනවා. මම එක ළඟ තියෙන සංඛ්‍යා දෙකක් ගන්නම්කෝ. කොහොම බලන්න. ඉතින් ප්‍රකාශනයේ ලියලා ඉන්නම්කෝ. ඕනෑම එක ළඟ ඇති සංඛ්‍යා දෙකක
වර්ගවල අන්තරය එම සංඛ්‍යා දෙකේ එකතුවට සමාන වේ. මේක තමයි ප්‍රකාශය. බලමු එක ළඟදී සංඛ්‍යා දෙකක් ගමු අපි 6යි 7යි ගමු. එක ළඟදී සංඛ්‍යා දෙකක වර්ගවල අන්තරය. ඔන්න වර්ග 7යි 6යි ගමු. අනිත් පැත්ත හරවන්න අන්තරයක් ගන්නවා. ඔන්න 6යි 7යි ගත්තා. වර්ග ඔන්න ගත්තා. වර්ගවල අන්තරය සමාන වෙනවලු සංඛ්‍යා දෙකේ එකතුවට. මේක සමාන වෙනවලු 6 ධන 7ට. 7 9 ගත්තේ 7 ධන 6ට සමාන වෙනවලු. හරිද බලමු. 7 වර්ගයේ 43යි. 49යි. 6 වර්ගයේ 36යි. 49 36 කරනම 13යි. මෙතන බලන්න 7යි 6යි 13යි. හරිනේ නේද කියපේ. තවත් උදාහරණයක් ගමු. හරිද? තව එකකින්ම ඔප්පු වෙන්නේ නැති වෙන්නේ. තවයක් බලමු මෙහෙම කරගෙන. 5යි 6යි ගමු. 5යි 6යි සංඛ්‍යා දෙකක් ගමු. ඔන්න වර්ග දෙක. වර්ග දෙකේ අන්තරය සමාන වෙනවලු ඒ සංඛ්‍යා දෙකේ එකතුවට. 5යි 6යි එකතුවට සමාන වෙනවලු. හරිද බලමු. 6 වර්ගයේ 36යි. 5 වර්ගයේ 25යි. 36යි 25ක් ගියාම 11යි. 5යි 6යි එකතු කරාමත් 11යි. හරි එහෙනම් ප්‍රකාශය හරි. එහෙනම් මේ ගන්න තියෙන්නේ නංගිගේ මගේ වයස වල වර්ගවල අන්තරය 43යිලු. දැන් 43 හැදෙන්නේ එක ළඟ තියෙන සංඛ්‍යා දෙක එකතුලා කොයි සංඛ්‍යා දෙක තියලා බලන්නයි තියෙන්නේ. 21 හා 22. 21 හා 22 එකතු වුණාම 43 වෙනවනේ. එහෙනම් මගේ වයසේ වර්ගයේ 22 වර්ගය ඍණ මෙතන 21 වර්ගය සමාන වෙනවා 43ට. ඕනනම් ක්ලාස් එකේ උනා වැඩි කළා වල බලන්න වර්ග 22 වර්ගය කියන්නේ 22 වැඩි කිරීම 22ට. 21 වර්ගය කියන්නේ 21 වැඩි කිරීම 21ට. ඕනනම් ගුණ කරලා බලන්න 22 22න් ගුණ කරන්න ඒන උත්තරේ 21 21න් ගුණ කරාම එන උත්තරෙන් අඩු කරලා බලන්න 43ක් එනවා. ඒක කෙටි ක්‍රමය තමයි. ඒක සමාන වෙනවා ඒ සංඛ්‍යා දෙකකට. හරි. එහෙනම් 21 සහ 22 මගේ වයස එන අවුරුදු 22යි කියලා එන්න ඕන උත්තරේ. අවුරුදු 22යි. හරි. ඊළඟට 12 වෙනි ප්‍රශ්නෙට යන්න. පොඩ්ඩක් විනාඩියක් වගේනේ 12 වෙනි ප්‍රශ්නේ කියලා වෙලා වීඩියෝ කට් නොත් මම මුලින් නම් ආයෙන්න බෑ. තව විනාඩියක් ඇතුළත කට් වේද කියලා බලමු. කට් වුනේ නැත්නම් උදිකට මේ වීඩියෝ එක. කට් වෙනවා නම් දැන් කට් වෙන්න ඕනේ. මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න ඕන කට්ටිය ගහ ගන්න. මොකද සමහර ජොයින් වෙන්න බැරි වුණ කට්ටියක් ඉන්නවා. ඒ කට්ටියට මගේ වීඩියෝ පවා ඉන්නවා. මම මේ වීඩියෝ එක රෙකෝඩින් වෙන්නේ නැහැ. ඒ හින්දා රෙකෝඩ් කරලා නැහැ. මේක රෙකෝඩ් කරන කට්ටිය මම කියන්නේ රෙකෝඩ් කරගන්න ඒ කැටලොග් එන්නේ පුළුවන් කට්ටිය රෙකෝඩ් කරගන්න. සමහරව අහලා තිබ්බා රෙකෝඩ් කරලා කමක් නැද්ද කියලා. කමක් නැහැ. ඒක කිසිම ගැටලුවක් නැහැ රෙකෝඩ් කරගන්න අහලා. ඊට පස්සේ අර සම්බන්ධ වෙන්න බැරි කට්ටියට පුළුවන් නම් ෂෙයා කරලා දාන්න. හරි. ඔයාලා මේ හරි මම ඇහෙනව නේද? හරි. එහෙනම් වීඩියෝ කට් කරලා යන්න පුළුවන්. 12 වෙනි ප්‍රශ්නය. දෙකක් කටනොත් මම කිය link 2 එකෙන් අර link 2 එකෙන් ඇඩ් වෙන්න. 12 වෙනි ගැටලුව මේක 12 වෙනි එක ලොකු ගාණක් වගේ පෙවුනට මේක විනාඩියක්වත් යන්නේ නැහැ 12 වෙනි ගානට. හරි මේක කෙටි ක්‍රමයේ තියුණානේ වලට. මේකෙන් තමයි උත්තරේ ගන්න. එක ළඟ තියෙන සංඛ්‍යා දෙකක වර්ගවල අන්තරය ඒ දෙක එකතුවට සමානයි. දැන් 21 22 වගේ අංක දෙක එකතුවට සමානයි. කියලා තමයි ගත්තේ. හරි. දොළොස්වෙනි ප්‍රශ්නය. එක්තරා ජීවියෙක් තප්පර 30කදී දෙදෙනෙකු බවට පත් වේ. මේ ජීවියා තප්පර දෙකක් ජීවත් වුණ හැටි ජීවි දෙන්නෙක් බවට පත් වෙනවා. තප්පර 30ට. ඒක තව තප්පර 30ක් හිටියොත් මෙයක් දෙන්නේ බවට පත් වෙනවා මෙයක් දෙන්නේ. ඒක හතරක් හැදෙනවා. තප්පර 30ට. තව තප්පර 30ක් හිටියොත් මෙයා දෙන්නෙක් වෙනවා. ඒතකොට දෙකක් හැදුණා මෙයා දෙන්නෙක් වෙනවා.
මෙයක් දෙන්නෙක් වෙනවා. මෙයක් දෙන්නෙක් ඔය විදිහට එක ජීවියෙක් හැම තප්පර 30ටම දෙන්න ගානේ බවට දෙගුණයක් වෙනවලු නේ. දෙගුණයක් බවට පත් වෙනවලු. අහන්නේ විනාඩි 10ක් අවසානයේදී ඔන විනාඩි 10 ඔහොම ගිහිලා විනාඩි 10ක් චුට්ටක් ඉන්න මේ තව බල විනාඩියක්. මම තමයි රූපගතිය අඳ ගන්නම්. හරි. දැන් පටන් ගමු. විනාඩියකට මේක ජීවීන් ඉන්න ජීවීන් දෙන්නෙක් පත් වෙ යනවලු. කියනවා විනාඩි 10කදී සිටි ජීවීන් ගණන 4000ක් නම් විනාඩි 10කදී ජීවීන් 4000ක් ඉන්නවලු. ජීවීන් 1000ක් උත්තර ගන්න ජීව උත්තරය ආවේ. අර උත්තරේ කත් ගටිනවද? විනාඩි 5මාරයි. විනාඩි 5මාරයි. තව උත්තර දිනවද? විනාඩි 9යි. ඔව්. විනාඩි 8. විනාඩි 9යි. විනාඩි 9යි. කීයද? 9යි. 9යි. 9 තමයි. බලමු කොහොමද එන්නේ කියලා. ඒ ගාන හදන්න දෙයක් නැහැ මේක මෙහෙමයි කරන්න තියෙන්නේ. මම රූපය කරනකොට මේ ටික ඊළඟ පාඩේ දෝරේ ඉඳන් මේක මකන්න කියනවා මේක. එහෙම. දෙගුණයක් බවට පත් වෙන්න විනාඩි තප්පර 30ක් යනවනේ. ඔන්න විනාඩි 10කදී 4000ක් හිටියා. එහෙනම් විනාඩි 9යි තප්පර 30කදී 2000යි ඉන්නේ මේකේ. ඒ දෙගුණයක් වෙනවා තප්පර 30කට. මේක ආපස්සේ ඉඳන් ගන්න. මුලින් ඉඳන් එන්න එපා. එක්කෙනා දෙන්නෙක් වුණා දෙන්න හතරක් වුණා හතර අටක් වුණා එහෙම එන්න එපා. ආපස්සට එන්න ගන්න. 4000ක් හිටියා විනාඩි 10කදී. ඒක දෙගුණයක් කියනවා 2000නේ 4000 උනේ. 2000ක් හිටියා තව තප්පර 30ක් අඩු කරාම. විනාඩි 9 තප්පර 30කදී 2000ක් හිටියා. ඒක ඊළඟ තප්පර 30 ආයි 2000 දෙගුණ වෙලා තමයි 4000ක් උනේ නේ. එතකොට තව තප්පර 30ක් අඩු කරන්න මේකේ. තප්පර 30කදීනේ මේ සතෙක් දෙගුණ වෙන්නේ. එහෙනම් විනාඩි 9කදී තව තප්පර 30ක් අඩු කරා. දැන් මේකේ අනිත් ආපස්ස 2000 දෙකෙන් බෙදන්න 1000යි. හරි එහෙනම් ඔන්න 10ක් ආවා. විනාඩි 9 ගත උනේ. විනාඩි 9කදී තප්පර 1000යි. අපි ආපස්සට ගිහින් බලමු හරිද කියලා අනිත් පැත්තට. විනාඩි 1000. තව තප්පර 30ක් යනකොට 1000 දෙගුණ වෙනවා. කියන්නේ 2000 දෙගුණ වුණා කියන්නේ. දෙගුණ වෙනවා. 2000ක් වෙනවා. ඒ විනාඩි 9 තප්පර 30කදී. තව තප්පර 30ක් ගත වෙනවා. ඒ කියන්නේ විනාඩි 10ක් ගත වෙනවා. 2000යි දෙගුණ වෙනවා 4000ක් වෙනවා. හරි පැහැදිලිනේ ගාන? ඒක ආපස්සට අපි ආවේ. ඉතින් ගන්නකොට ආපස්සට ආවා. 4000 තප්පර 30ක් යනකොට 2000ක් වුණා. 2000 ආයෙ දෙකෙන් බෙදුවා. තප්පර 30ක් යනකොට 1000ක් වුණා. මෙතන 10යි ආයෙ මෙතන 9 හමාරේදී මේ විනාඩි 9ේදී කියන උත්තරේ ගන්න. ඔන්න ලියා ගන්න ආපස්සට ගාන හදන් යන්න මේක. ආපස්සට හිතන්න.
ඔව් හරියට තේරුණාද? තේරුණානේ? තව මෙහෙම කිව්වොත් හරි ජලාශයක මොකක් හරි පාසි වර්ගයක් හැම විනාඩියකටම නැත්නම් හැම දිනයකදීම මේක දෙගුණ වෙනවා කියලා හිතමු. මේක දෙගුණ හෝ තුන්ගුණ කියලා දෙන්නත් පුළුවන්. දෙගුණ වෙනවා කියලා අපි ලේසියට දෙගුණ වෙනවා. මේක කියනවා ගානක් තියන දවස් 20කදී වර්ග සෙන්ටිමීටර් 5000ක මේක පැතිරෙනවා කියලා කියනවා දවස් 20කදී. අහනවා එතකොට ඝන සෙන්ටිමීටර් 2500ක පැතිරෙන්න දවස් කීයක් යනවද කියලා අහනවා. 19. හැම දවස් 19 යන්නේ නේ. ඔව්. ඒ හැම දවසකටම දෙගුණ වෙනවානේ. හැම දවසකටම දෙගුණ වෙනවා. දවස් 19 කී 2500ක් හිටියොත් තමයි ඊළඟ දවසේදී මේක දෙගුණ වෙන්නේ. 20 වෙනි දවසේකට 5000ක් වෙන්නේ. හරි තේරුණා කියලා හිතන එක නේ. මේක ආපස්සට හිතන්නේ එතකොට හරි. එහෙනම් මේ ඉන්නටි 9යි. ඉන්නටි 9 තමයි උත්තරේ. ඊළඟට 13 වෙනි ගාන එක හදන්න දෙන්නේ මේ බෙදෙනවද කියලා අහන්නේ. මේක මකනවා බෙදලා බලන්නත් පුළුවන්. 9න් බෙදෙනවද කියලා බෙදලා බලන්නත් පුළුවන්. නැත්නම් 9න් බෙදෙනවද කියලා හොයාගන්න පුළුවන් ඕන විලක්කම මෙහෙම. 8 2 3 5 1 2 මේක 9න් බෙදෙනවා කියලා බලන්න පුළුවන්. ඔක්කොම ඉලක්කම් එකතු කරනවා 8යි 2යි 10යි. 10යි 3යි 13යි. 13යි 5යි 18යි. 18යි 19යි. 19යි 2යි 21යි. 21. ආපුත්‍රේ 9න් බෙදෙන්නේ නැත්නම් 9න් බෙදෙන්නේ නැත්නම් මේ ඉලක්කම 9න් බෙදෙන්නේ නැහැ. ඉලක්කම් දර්ශකයේ නැත්නම් මේ දෙක දුරට එකට ඉච්ඡ දෙක උනේ ඉලක්කම් දර්ශකය කියලා මේ පදයකුත් තියෙනවා. ඉච්ඡ දුරට මේ ඉලක්ක ඔක්කොම එකතු කරලා බලන්න. ඒක 9න් බෙදුනොත් සංඛ්‍යාව 9න් බෙදෙනවා. ඒතර මේකේ 420යි 86යි 34. 4යි 2යි 6යි. 6යි 4යි 10යි. 10යි 3යි 13යි. 13යි 19යි. 27යි. 19යි 8යි 28යි. එකතෝ 28යි. 28 9න් බෙදෙන්නේ නැහනේ. එහෙනම් 9න් බෙදෙන්නේ නැහැ මේ ඉලක්කම. 9න් නොබෙදේ. හරි නොබෙදේ දාවේ. 420යි තව 27 නිසා ඉන්නේ. බලමු. 4යි 2යි 6යි. 9න් බෙදෙනවා. 9න් බෙදෙනවා සර්. ඉලක්කම් දර්ශකයේ 27යි නිසා. ඉලක්කම් දර්ශකයේ 27යි. බලමු 4යි 2යි 6යි. 6යි 4යි 10යි. පොතෙන් 420යි 86යි 34. ආයි බලමු 86යි 34. 4යි 2යි 6යි. හරිනේ. 6යි 4යි 10යි. 10යි 6යි 16යි. 16යි 3යි 19යි. 19යි 8යි හරි 27යි. 27යි. අනිත් එක කොහොම කියන්න මට දෙක වචනයක් අහුණා ඒ හින්දා මම කියන්නේ මේ ඉලක්කම් දර්ශකයේ නෙමෙයි 27 කියන්නේ. ඉලක්කම් දර්ශකයක් හෝ සාමාන්‍යයෙන් මතක තියාගන්න නිකන් දැනුම් නොහොන්තයි ඉලක්කම් දර්ශකයක් හෝ අනිවාර්යයෙන් එක තනි ඉලක්කමකින් තියෙන්න ඕන ඉලක්කම් දර්ශකෙ තියෙන එක ඉලක්කමයි. ඉලක්කම් දර්ශකෙක මේ 2යි 7යි එකතු කරන්න ඕනේ. 2යි 7යි 9යි. 9න් බෙදෙනවා. අපි ඉලක්කම් දර්ශකයක් විදිහේ දක්වාම යන්න ඕනේ සාමාන්‍ය ඉලක්කම් ගොඩාක් එකතු කරන් ගියාම 30 30 ගණන් වලින් එහාට යන්නේ නැහැ කොහොමද? ඒතර 27 කියන්නේ 9න් බෙදෙනවනේ. ඒ හින්දා මේක එහෙනම් 9න් බෙදේ. ඉලක්කම 9න් බෙදෙනවා. බෙදේ. මේ ඉලක්කම් සාමාන්‍යයෙන් කියන්නේ තීරියට කියන ඉලක්කම් දර්ශකයේ 9ක් වේ නම් ඉලක්කම 9න් බෙදේ කියලා තමයි කියන්නේ. හැබැයි ඕනම ඉලක්කම එකතු කරාම උත්තරේ 9න් බෙදෙනවා කියන්නේ ඉලක්කම් දර්ශක 9ක් කියලා කියන තමයි. මේ 2යි 7යි එකතු කරලා 9යි. උන් ඉලක්කම් දර්ශක 9ක් වුණා. එහෙනම් සංඛ්‍යාව 9න් බෙදෙනවා. කවදා 27 කියන්නේ ඉලක්කම් දර්ශකයක් නෙමෙයි. හරි. ඊළඟට 14 වෙනි ප්‍රශ්නේ. මේක මකනවා. 14.
පාන්දර අවදි වී ඔරලෝසුව බැලූ විට 14ට හදපේ කියන උත්තරේ කියනවා නම් අපි එක ලියන උත්තරේ. අර හිතන්න තමයි තියෙන්නේ. පාන්දර අවදි වී ඔරලෝසුව දෙස බැලූ විට ඒ 11:45ට නතර වී ඇති බව පෙනුනි. පාන්දර ළමයි කවරක අවදිනවා. එතකොට යා ඔරලෝසුව පේන්නේ 11:45 කියලා. ඒ කියන්නේ කොයිලා හරි වෙලාවගේ ඔරලෝසුව නැවතිලා බැටරි බහැලා නැවතිලා. වෙලාව කිසිදු වෙනසක් නොකර වෙලාව වෙනස් කරන්නේ නැතුව ඔරලෝසුව වයින් කරනවලු. වයින් කරන. ඒතර ආයෙත් ඉන්න 11:45 ඉඳන් වැඩ කරනවා ඊට පස්සේ. උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශනය ආරම්භ වන විට ඔන්න උදේ ඇහැරෙනවා. ඇහැරෙනකොට ටීවී එකේ ප්‍රවෘත්ති යනවා. ආරම්භ වන වේලාව 6:30ට ප්‍රවෘත්ති දිනේ 6:30ට ඔරලෝසුව සටහන තිබු වෙලාව 1:30 ඔරලෝසුව තිබේ 1:30යි කියලා. අහනවා මා අවදි වූ වේලාව කීයද? නෑ 11:45 දී තමයි මෙයා වයින් කරේ. 11:45 ඉඳන් 1:30 වෙනකොට බලන්න පැය කීයක වෙනසක් තියෙනවද? පැයයි විනාඩි 45ක වෙනසක් තියෙනවා මෙතන. එතකොට එයා අවදි වෙලා තියෙන්නේ මේ 6යි. ඒ කියන්නේ අවදි වෙච්ච වෙලාවේ ඉඳලා ඔරලෝසුව වැඩ කරලා තියෙන්නේ පැය විනාඩි 45යි. එයා කොයිලා හරි වෙලාවක අවදි වෙනවනේ. ඒ අවදි වෙන්නේ ඔරලෝසුව 11:45 සටහන් වෙලා තියෙනකොටනේ. එතනින් එහාට එයා නිදා ගන්නවනේ 11:45 දීදී. එතකොට ඒ ඔරලෝසුව වැඩ කරනවා 11:45 වැඩ කරනවා. ඒතර එයා උදේ ඇහැරෙනවා වෙලාව 1:30 දක්වන ඔරලෝසුවේ. එයා අවදි වෙලා තියෙන 11:45ට කියලා තමයි ඔරලෝසුව වැරදි වෙලාවක් මේක. ඒක 1:30ට තමයි අවදි වෙලා තියෙන වැරදි වෙලාවක් දක්වනකොට. පැය 1යි විනාඩි 45කට කලින් තමයි එයා ඒතර ඇහැරලා තියෙන්නේ. දැන් ඇත්ත වෙලාව 6:30යි කියලා එයා කියනවා. එහෙනම් එයා අවදි වෙලා තියෙන කියලා මීට පැයකුයි විනාඩි 45කට පෙර. ඒ කියන්නේ 6:30න් අපි අඩු කරන්න ඕනේ පැයයි විනාඩි 45. ඉතින් අඩු කරගන්නත් පුළුවන්. එහෙම නැත්තම් 30න් 45ක් බෑ. පැය පැත්තෙන් විනාඩි පැත්තට එකක් ගෙනාවම 60යි. රෝලේ වල තියෙන්නේ. ඒ වගේ 60යි 30යි 90යි. 90න් 45ක් අඩු ගන්න පුළුවන්. 90න් 45ක් අඩුනම 45යි. දැන් මෙතන තියෙන්නේ 5යි. 5න් එකක් අඩුනාම 4යි. දැන් පෙරවරු 4යි 45ට තමයි මෙයා ඇහැරිලා තියෙන්නේ. උත්තරේ පෙරවරු 4යි 45 කියලා එන්න ඕනේ 14 වෙනි ගන්න. මේක වැඩේ තියෙන්නේ මේක උත්තරේ ගන්න පුළුවන්. මම දන්නේ මේක උත්තරේ කොහොමද ගන්නපන් හිතලා වෙලාව ඇඳලා ගන්න පුළුවන්. ඉක්මනට ගන්න එක තමයි වැඩේ තියෙන්නේ එතන. නම් මකන පොඩ් එක ඒක කරන්නේ මේ වෙනස. මේ වෙනසින් මේ මෙතන අඩු කරන්න තියෙන්නේ. මේ වෙනස තමයි එයා ඇහැරලා තියෙන්නේ. ඇහැරු වෙලාව ඉඳන් මේ උදේ අවදි වෙලා ඉඳන් නැවත ඇත්තටම උදෑසන අවදි වෙනකන් ගත වෙච්ච වෙලාව තමයි මේක. එතන මේකෙන් අඩු කරලා ගන්නයි තියෙන්නේ. 15 වෙනි ගාන. මේ වසරේදී තාත්තාගෙන් ලැබෙන මුදල් මේ වසරේදී අවුරුදු මොකක්ද කියලා කියන්නේ මේ වසරේදී කියලා මේ වසරේදී නම් අපි දැන් මේ ඉන්නේ 2020 නේ. එහෙනම් 2020 තමයි මේ ගාන හදලා තියෙන්නේ. 2020 කියලා හිතන්න. 2020 කේදී මේ ගාන දුන්නා නම් 2021 කියලා හිතන්න. දැන් 2020 දිනවල මේ ගාන හදන්නේ. එහෙනම් මේ වසරේදී 2020 දී තාත්තාගෙන් ලැබෙන මුදල් මාත් නංගී දිනපතා ඉතිරි කරන්නේ මම දිනකට රුපියල බැගින්. දිනපතා කැටයකට දැමි. මම දානවලු මම රුපියල ගානේ කැටයට දාන මේ මගේ කැටේ මේ තියෙන්නේ. මම රුපියල ගානේ දැම්මොත් මම මේ 2020 අවුරුද්දට රුපියල් 366ක් දානවා. හේතුව 2020 කියන්නේ අධික අවුරුද්දක් හොයාගන්න තියෙන ක්‍රමය තමයි අවසාන ඉලක්කම් දෙක 4න් බෙදෙනවා නම්. අවසාන ඉලක්කම් දෙක 4න් බෙදෙනවා නම් ඒක අධික අවුරුද්දක් වෙනවා. එහෙනම් මේක අධික අවුරුද්දක් මට අවසර රුපියල ගානේ මේ කැටේට දාගෙන ගියොත් මට රුපියල් 366ක් ඉතිරි කරන්න පුළුවන්.
නංගි ඉතිරි කරනවලු නංගි මුල් දිනේ ශත 1යි. නංගි මුලින්ම ශත 1යි. ඊට පස්සේ ශත 2යි. ඊට පස්සේ ශත 3යි. රටාවකට ශත 3යි. ඒ විදිහට ඉතුරු කරනවලු. අහන්නේ පොඩක් සද්ද පොඩ අඩු කරන්න උත්තර ගන්න. දැන් මේ වැඩිපුර ඉතිරි කරන්නේ කවුද? මේ අවුරුද්දේදී වැඩිපුර ඉතිරි කරන්නේ කවුද කියලා යහන්නේ. මේ අවුරුද්දේදී කියලා කියමු මේ අවුරුද්දේදී. වැඩිපුර ඉතිරි කරන්නේ කවුද? කෙලින්ම ගන්නවා මම ඉතුරු කරන රුපියල් 366යි. එහෙනම් මේක ගැටලුව තියෙන්නේ නංගි ඊට වඩා ඉතුරු කරනවද නැද්ද කියන ගැටලුව තියෙන්නේ. බලමු. 1 2 3 ඔහොම ඉතුරු කරන්නේ. එතකොට මෙහෙම ගිහිල්ලා අවුරුද්දේ අවසාන දවසේදී නංගි කැටේට දානවා ශත 366ක්. ඒ හැමදාම සතේ ගානේ වැඩි කරගෙන යන්නේ. පළවෙනි දවසේ සත 1යි ඊට සත 2 ඊට සත 3 ඊට සත 4යි. එහෙම 100 වෙනි දවසේදී සත 100යි. 360යි 6 වෙනි දවසේදී සත 366ක් දානවා. එහෙනම් මේක කියන්නේ මේක සමාන්තර ශ්‍රේණියක්. O level පන්තියේ තියෙන සමාන්තර ශ්‍රේණි කියලා පාඩමක් තියෙනවා. සමාන්තර ශ්‍රේණියක්. සමාන්තර ශ්‍රේණි වල මේක මකනවා. ඔන්න මම 360යි කියලා මම පිළිගන්න මම 360යි. සමාන්තර ශ්‍රේණි වලදී එකතු හොයන්න ක්‍රමයක් තියෙනවා. Sn සමානයි n බෙදීම දෙක වාරයක් a දාන l කියලා සූත්‍රයක් තියෙනවා. මෙච්චර මේ විතරයි තියෙන උත්තරේ එනවා. ඒ කියන්නේ l කියන්නේ අවසාන පදය n කියන්නේ පද ගණන පද කීයක් තියෙනවද කියන එකයි. මේකේ පද 366ක් ලියවෙනවා. එකේ සිට 366 දක්වා ඉතුරු කරනවානේ. පද 366ක් ඇතුළේ මෙතන ලියවෙනවා. එහෙනම් n ට දානවා 366 බෙදීම 2 වරහන් ඇතුලේ a ධන l. ඒ කියන්නේ මුල් පදය. එතන මුල් පදේ කීයද දාන්නේ නේද මෙතන? ශත 1යි නේ. ශත 1යි ධන l කියන්නේ අවසාන පදය. ඒ කියන්නේ අවසාන දවසේ ශත 366ක්. ඔව්. එතකොට මේ 366 එකතු වෙනවා 367යි. ඔහොම එනවනේ. එතකොට මේ 180 367 ගුණ කරලා ඔයාලා උත්තර ගන්න ඉතින් මේක මම උත්තරේ කියන්න. උත්තරේ ඉන්නේ එතන 67161යි. ශත වලින් එන්නේ මේක එතකොට. ශත වලින් එන්නේ. ශත ගාණක් රුපියල් කරන හැම වෙලාවෙම 100ෙන් බෙදන්න. ඒ රුපියලයකට ශත 100ක් තියෙනවා. දැන් මේ රුපියල් කරගන්න 100ෙන් බෙදන්න. 100ෙන් බෙදනකොට දශම ස්ථානයක් ආපස්සට ගත්තා නම් රුපියල් නම් 671යි ශත 61ක් තියෙනවා. එහෙනම් ඉතින් ඔය බලන්න දෙයක් නැහැ. ඒ කරන්නේ කවුද නංගි කිව්වනම් හරි උත්තරේ. මං ඉතුරු ගන්න 366යි නේ. නංගි ඉතුරු කරන 671යි ශත 61ක්. උත්තරේ නම් නංගි කියලා එන්න ඕනේ. හරි. මේ සූත්‍රය මතක තියාගන්න. ඕනෑම සමාන්තර ශ්‍රේණියක් ගත්තොත් මෙහෙම කිව්වොත් මම උදාහරණයක් තව එකක් කියන්නම්. මේක මකනවා. මම මේක මකුවා. ඔයාලගෙන් අහනවා මෙහෙම. CA සිට නැත්නම් 100ත් 200ත් අතර ඇති ඉරට්ට සංඛ්‍යාවල එකතුව කීයද? ඉරට්ට සංඛ්‍යාවල එකතුව කීයද කියලා අහනවා. එතකොට මේ සූත්‍රය අපිට අවශ්‍ය වෙනවා. මොන බල 100යි 200 අතර ඉරට්ට සංඛ්‍යා 100ත් 200ත් අතර කො 100 ගණන් ගන්න බෑ. මේ අතර තියෙන ඉලක්කම් 100 බෑ 102 104 106 ඔහොමනේ යන්නේ. ඔහොම ගිහිලා අවසාන ඉලක්කම 200ත් අතරනේ. 198න් තමයි මේක ඉවර වෙන්නේ මේ රටාව. එතකොට ඒ ඉරට්ට සංඛ්‍යාවල එකතු වෙවුවොත් කරන්නේ 100යි 200 අතර ඉරට්ට සංඛ්‍යාවල මේක මේ සූත්‍රයට දාන්න. n විදිහට ලියවෙනවා පද කීයක් තියෙනවද මේක තවත් සූත්‍රයක් ඕනේ වෙනවා. ඒකින්ද මේ විදිහට යන්නේ නැති. මේ පද ගණන හොයන තව සූත්‍රයක් තියෙනවා. tn සමානයි a ධන n ඍණ එක වාරයක්
D කියලා තව සූත්‍රයක් තියෙනවා. මේ සංඛ්‍යාවට ආශ්‍රිත පාඩමෙන් මේ සූත්‍රයත් එක්ක පාඩම කරන. එහෙනම් ඉතින් මේකේ ආයෙ හොයාගන්න පද කීයක් තියෙනවද කියලා. ඒකත් ඕනනම් මම ගත්ත හින්දා ගණක් එතන කියලා දෙන්නම් කියන. පද ගාන ගන්න කරන්නේ A ධන n ඍණ එක වාරයක් B කියලා සූත්‍රයක් තියෙනවා. Pn කියන්නේ එක්තරා පදයක් කීයද වෙන්නේ කියන එක. මේ 198 වෙන අවසාන පදය. 198 වෙන්නේ කීවෙනි පදයද කියලා හොයා ගන්නපුවා මේ ශ්‍රේණිය. ඒ කියන්නේ මුල් පදය 102යි. 102කින් පටන් ගන්නා ශ්‍රේණිය. n තමයි දන්නේ නැත්තේ පද කීයක් තියෙනවද කියන තමයි දන්නේ නැත්තේ. n ඍණ එක වාරයක් B කියන්නේ පොදු අන්තරේ මේ කීයෙන් කීයද යන්නේ මේ දෙකෙන් දෙකට යන්නේ. D කියන්නේ 2යි. දැන් මේක සුළු කර ගන්න ඕනේ. 198 මේ 102 ඍණ කරලා මෙහෙට අරන් යන්න. ඉතින් 198 102ක් අඩු කර ගන්න ඕනේ අපි. 6යි 96ක් එනවා. ඒතකොට මෙතන 96යි. සමානයි n ඍණ එක වාරයක් 2. 96 සමානයි දෙවරක්ෙන් 2යි n ඍණ 2. ඍණ 2යි ධන 2ක් කියලා මෙහෙට එනවා. 96 ධන 2ක් 98යි. 2යි n 98යි. n හොයන්න එතකොට දෙපැත්තම දෙකෙන් බෙදන්න ඕනේ. n සමානයි 49යි. මේ අතර පද 49ක් තියෙනවා. දැන් මේක ආදේශ කරගන්නයි තියෙන්නේ. ආදේශ කරන්න උත්තර වල හොයාගන්න පස්සේ n ට දානවා 49. බෙදීම 2 වරහ a ට දාන මුල් පද 102. ධන l ට දාන අවසාන පද 198. මේක සුළු කරගත්තම 100ක් 200ක් අතරින් යට සංඛ්‍යාවල එකතුව ලැබෙනවා. ඒ විදිහට එකතුවක් අහුවම මේ සූත්‍රය අවශ්‍ය වෙනවා. ඔරන් ලියලා තියාගන්න. නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහන්නම හැම වෙලාවෙම කියන්නේ ඔයාලට ඒකට ඒක වැදගත් වෙයි පස්සේ බලා ගන්න පුළුවන්. මකන්නද මේක? මකනවා. හරි ඊළඟට තියෙන්නේ මේ කොටු ආශ්‍රිත ගණන් ටිකක්. හරි කොටු ආශ්‍රිත ගණන් ටිකක් තියෙන්නේ. මම එක මුලින්ම එක ලේසි පිළිවෙලට අරන් යන්න. 16 18 කියන ප්‍රශ්න දෙම අන්තිමේට කියා දෙනවා. ඒ දෙක පොඩි දෙයක් කියා දෙනවා. 17 ඉඳන් කියා දෙන්න. ඔන්න 17. 16යි 18යි දෙක මම පොඩ්ඩකට දිනා මේ රටා ටික කරලා අවසානට ඒක කියා දෙන්න. හරි. කියන්නේ මේ කොටු ටික කොටු 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙන හැම එකම 6 ගානේ තියෙන උත්තර. රූප 6 බැගින් දක්වා ඇත. ඉන් රූප 5ක් යොදා ගැනීම මේ ඕනෙම රූප 5ක් යොදලා 4 ගුණ කිරීම 4. මේ රූපේ පුරව ගන්න පුළුවන්ලු. ඒ කියන්නේ මේක අරන් මෙහෙම දානවා මේ තුන ඔහම දානවා. එතකොට මේ ටික පිළිලා. දැන් මේ 4ක් තියෙනවනේ. ඒ 4 මෙහෙම දානවා. එතකොට මේ ටික පිළිලා. ඔය විදිහට මෙතන රූප 5ක් එකතු කරලා කොහොමද මේ රූපේ සම්පූර්ණයෙන් පුරව ගන්න පුළුවන්ලු. අහන්නේ නොගැලපෙන රූපේ කොකද කියලා යහන්නේ. කොහොමද දා හිටියොත් නම් මේක හදන්න පැයක්වත් යයි. එහෙම කරන්න ඕනේ මේක කෙටි ක්‍රමයක් තියෙනවා මේවට. හැම වෙලාවෙම කෙටි ක්‍රම පුළුවන් තරම් තියෙන ගැටලුවට පාවිච්චි කරන්න. පුළුවන් ගැටලුවට පාවිච්චි කරන්න ඕනේ. මේකේ 4 ගුණ කිරීම 4 වගුවක් කිව්වම ඒකේ ඔක්කොම කොටු 16ක් තියෙනවානේ. එතකොට 1 2 3 4 5 6 7 8 9 10 11 16යි. ඔක්කොම කොටු 16ක් තියෙනවා. දැන් අපි ගණන් කරමු මෙතන කොටු කීයක් තියෙනවද කියලා. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 කොටු 17ක් තියෙනවා මෙතන ඔක්කොම. මේ කොටු 17 මේ කොටු 16 පුරව ගන්න ඕනේ. එහෙනම් මේ උත්තරේ වෙන්න බෑ. ඒ කොටු 16ක් නේ ඕනේ කරන්නේ. බලන්න මේක අයින් වුණේ. මේක තියාගෙන මේ කොයි කොටු අයින් කරන් ගියත්
තියෙන කොටු ගන්න 16 වඩා අඩු වෙනවා. කොහොමද 19 තියෙන්නේ? 16 වඩා වැඩිපුර එක් කොටුවක් නේ තියෙන්නේ. වැඩිපුර තියෙන කොටුවක් අයින් කරගන්න. මේක අයින් කරගන්න. මේක ගැලපෙන්නේ නැහැ උත්තරේ. උත්තරේ දෙන්නේ ඒතකොට 17 වෙනි ප්‍රශ්නේ E එන්නේ උත්තරේට. E කියන රූපේ ගැලපෙන්නේ නැහැ. 17ට E. 18ට හදපේ කෙනෙක් ඉන්නවනම් 16 18යි මන් තියෙනවා කොහොනේ. 19 හදපේ කෙනෙක් ඉන්නවනම් කියන්න බෑ උත්තරේ කීයදාද කියලා. C. මේක. C. බලමු කිව්ද කියලා ඒක 19ට C දෙක බලන්න. කොටු 16ක් නේ පුරවන්න යන්නේ. බලමු. ගණන් කරලා 1 පූර්ණ කුටි ගණන් කරලා විසර 1 2 3 4 5 7 8 9 10 11 12 13 14 15 පූර්ණ කොටු 15ක් තියෙනවා. මේ භාග දෙකයි 16යි. මේ භාග දෙකයි 17යි. මේ භාග දෙකයි 18ක් තියෙන ඔක්කොම කොටු 18යි. එහෙනම් කොටු දෙකක් මේකෙන් අයින් වෙන්න ඕනේ. කොටු දෙකක් තියෙන එකක් අයින් වෙන්න බල කොටු දෙකක් තියෙන්නේ කොහෙද කියලා මෙතන කොටු දෙකක් තියෙනවා. මෙතන 1යිකම භාග දෙකයි කියන්නේ දෙකක් තියෙනවා. 1යිකම මෙතන භාග දෙකක් තියෙනවා. මේ තුනේ එකක් තමයි උත්තරේට එන්නේ. මේ තුනේ එකක් තමයි එන්නේ. එතකොට ඔයාලා හිතන්න දැන් මේක අනිවාර්යෙන් උත්තරේට මේ ගිහිල්ලානේ මේ කොටුවක් ඇතුළට. දැන් මෙහෙම කොටුවක් අනිවාර්යෙන් ඉන්න වෙනවා. ඒතර මේකෙන් බලන්න මෙහෙම කොටුවක් ගියාම මේ කොටුවේ මේ මෙහෙම දාරයක් එනවනේ. මේ දාරෙත් එක්ක ජොයින් කරන්න බෑනේ මෙතන දාරයක් කොහොමද මේ? මේ දාරෙත් එක්ක මෙතන ජොයින් කරලා අපිට ගන්න මේ කොටුවක් හදලා. මේකෙන් මේ පැත්ත හැදුවල මේ දාන්න ගන්න බෑ. එහෙනම් මේක තමයි ගැලපෙන්නේ නැති උත්තරේ. ඒක අපිට අනිවාර්යෙන් ගන්න පුළුවන්. අර තේරුණා නේද? මේක අනිවාර්යෙන් කොටු තුනක් මේක උත්තරේට ගිහිල්ලා මේකත් එක්ක ජොයින්ට් වෙන අනිවාර්යෙන් මේක තියෙන්න ඕනේ. මේක ඇදුවොත් මේකත් එක්ක ජොයින්ට් කරන්න බෑ මේක ගත්තොත්. එහෙනම් උත්තරේ C තමයි එන්නේ 19 උත්තරේ C හරි. මකන මේක 20 මම 20 21 22 රූප ටික ඔක්කොම ඇඳ ගන්නවා 20 ඒ අඳින ගමන් ඔයාලා මේ මං කියපු ක්‍රමයට හදපු නැති කට්ටිය ඉන්නවනම් පොඩ්ඩක් පේපරෙන් බලන්න පුළුවන්ද කියලා. අන්න 20 මම පන්ති 11ට ඉවර ගන්න තමයි දාලා තියෙන්නේ ලින්ක් තුනක් දාලා තියෙන්නේ ඒකයි මේකත් විනාඩි 40 කුරුනොත් මේ පැය තුන කවර වෙනවා ලින්ක් තුනක් දාලා තියෙන්නේ මේක ඉවරනොත් අර තුන්වෙනි ලින්ක් එකෙන් දෙන්න ඒතකොට තමයි ක්ලාස් එක ඉවර වෙන්නේ මේකත් විනාඩි 40ක් වුණාට ඉවර වෙයි විසි එක මේකනේ 22 ඊළඟ 22 ගම්ම රූප ටික හද ගන්න ඊට පස්සේ ඊළඟ ටික ආයෙ කරමු හරි මේ 22 ගණන් රූප ඇඳලා හරි
මම දාගන්න මේකට දැන් 1 2 3 4 5 6 මේ භාගයට තියෙනවා 7 8 9 10 11 12 13 14 15 16යි එතනට මේ භාග දෙකයි 17යි මේ භාග දෙකයි 18යි ඔක්කොම 18ක් තියෙනවා. එහෙනම් 18ක් තියෙනවා නම් කොටු කීයක් වැඩිපුර තියෙනවා මේ 16ක් පුරවන්න බැරිවට වඩා කොටු දෙකක් වැඩිපුර තියෙනවා 16න් දාන්න පුළුවන්. ඔක්කොම 18ක් ආවා 19ක් බලමු. 1 2 4 5 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 මෙතන භාගයක් තියෙනවනේ. කොටු 19ක් තියෙනවා. 16ට වඩා කොටු 3ක් වැඩි කියනවා. 19යිනේ. කොටු 3ක් තියෙන උත්තරය මේක අයින් වෙලා යන්න ඕනේ. බලමු. 1 2යි භාග 2යි તો එක්ක මේක අයින් වෙනවා. 1 2යි તો එක්ක එහෙම නැත්නම් මේක අයින් වෙනවා. හරි. මේ තුනේ ගත්තාම උත්තර අයින් වෙන්නේ. එතකොට දැන් කල්පනා කරලා බලන්න මේ උත්තරේ තුන අනිවාර්ය උත්තරයක් අතට ඇතුළට ඇවිල්ලා ඉවරනේ දැන්. මේ උත්තරේ භාග කොටසක් තියෙනවා. එහෙනම් මේ භාග කොටසට ජොයින්ට් වෙන්න කවදාවත් මේකට බෑනේ මේ ඈතින්නේ තියෙන්නේ. භාග කොටස් දෙක. මේ භාග දෙකත් එක ජොයින්ට් වෙන්න පුළුවන් බලන්න හොඳට මේකට. මේ මැද්දට ගිය හැටි මේ කොටස මෙතන සම්පූර්ණ හතරස් කොටුව හැදෙනවා. එහෙනම් මේ උත්තරේ ගන්න මේක තමයි ගැලපෙන්නේ නැත්තේ. මේ ගැලපෙන්නේ නැහැ උත්තරේ C තමයි එතකොට තෝරන්න වෙන්නේ 20 උත්තරේ C. ඊළඟ 21 වෙනි ගැටලුව. ඒ කියන්නේ භාගයව නැහැ. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21යි නේ 21ක කොටු 5ක් වැඩි එහෙනම් හරි 21ක් දාවේ නෑ සර් පළවෙනි එකේ කොටුවක් වැඩි. වැඩිද කොටුවක්? ඔව් රූපේ වැඩි. 1 2 3 4 5 විතර එන්නේ. එහෙනම් 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 කොටු 20යි එහෙනම් තියෙන්නේ. එතකොට කොටු 16 වඩා කොටු 4ක් වැඩි. එහෙනම් කොටු 4ක් තියෙන එක තමයි උත්තරය අයින් වෙන්න ඕනේ. මේක තමයි අයින් වෙන්න ඕනේ. ගැලපෙන්නේ නැහැ මේ කියන උත්තරේට. උත්තරේ F එක එන්නේ මේකට. 21 උත්තරේ F. ලොකුට දඟලන්න දෙයක් නැහැ. කොටු ගණන් කරලා ගැලපෙන්නේ තියයි කියලා දාන්න පුළුවන්. 21ට F එන්නේ. 22 ඊළඟට. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17යි. මේකයි 18යි මේ දෙක 19ක් තියෙනවා කොටු මේක. එහෙනම් 22 වෙනි එකේ කොටු 3ක උත්තරයක් තමයි අයින් වෙලා යන්න ඕනේ කොටු 3ක්. දැන් ඉතින් එහෙනම් බලමු කොටු 3ක් තියෙන කොහොමද කියලා. මේ කොටු 3ක් තියෙනවා. ඒ හොයන්න දැන් මේක විතරයි තියෙන කොටු 3ක් පරිපූර්ණනේ. එහෙනම් මේක තමයි අයින් වෙලා යන්න ඕනේ. A B C D E උත්තරේ එන්නේ 22ට. 22ට E 23 ලින්ක් එක ඉවරනොත් අනිත් ලින්ක් එකෙන් එන්න. තව විනාඩියක් විතර යනකොට මේ ලින්ක් එක ඉවර වෙන්න ඕනේ. අනිවාර්ය ඉස්සෙල්ලා ඉවරනානේ. 23 වෙනි ගාන. විසි හතර
24 ගන්න බලන්න මේක ගැලපෙන්නේ නැහැ කියලා මේ පේන තන්දිරකට මම දැක්කම මේ ජොයින්ට් වෙන්නේ නැහැ මේක මෙහින් ගිහලා මේ වෙනම මේ ඊළඟ ඒ වගේ ඉතින් අවසාන ගාන 25. ඒකේ රූපය ඇඳලා ඉන්නම්. හරි ඔහොම තමයි රූප ටික තියෙන්නේ. දැන් බලමු අපි ඒවත් අංක දාගෙන යන්න. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 17 හමාර 18 18 හමාර 19යි 19ක් තියෙනවා. එහෙනම් කොටු 3 යා තමයි මේ කොටු 3ක් තියෙන කොහොමද කියලා බලමු. උන් රෙඩි එහෙනම් මේක අයින් වෙන්න ඕන කොටු 3ක් තියෙන එකම අවස්ථාව මේක විතරයි. F අකුර අයින් වෙන්න ඕන 23 උත්තරේ 24 වෙනි එක 1 2 3 4 5 6 7 මේකේ මම මේ මෙතනින් එහාට දාන්නේ නැහැ මේ ගැලපෙන්නේ නැහැ මේ නේද 7 8 9 10 දාමු 11 12 13 14 15 16 17 18 19ක් තියෙනවා දැන් කොටු 3 ගයක් අයින් වෙන්න ඕනේ කොටු 3ක් තියෙන මේ අවස්ථාව හෝ මේ අවස්ථාව බලන්න දෙයක් නැහැ මේක ගැලපෙන්නේ නැහැ මේ මැද්දෙන් කොටුවක් මේක අර ගැලපෙන විදිහට ගිය මෙහෙම මේ ගිහිලා තියෙන්නේ මෙහෙ වටෙන් ගිහිලා දිනවා මොම් ඒ හින්දා මේ අවස්ථාව ගැලපෙන්නේ නැහැ උත්තරේ AB C එතකොට 24 උත්තරේ C 25 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 15 හමාර 16 මේකත් එකක් තියෙනවනේ 17 17 හමාර 18 කොටු 18ක් තියෙනවා 18යිද 18 හමාරයිද රූපමක වලක් තියෙනවා භාගයයි 1යි ඔව් 18 හමාරක් තියෙනවා 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 17 18 මෙතන දෙකක් තියෙනවා 18 18 හමාරක් තියෙනවා කොටු දැන් දෙකම කොටු දෙකමාරක් තියෙන කෝකේද ආයෙකක්වත් නැහැ දෙකමාරක් තියෙන මේක දැන් මේක තමයි අයින් වෙලා යන්නේ ඒ උත්තරේ එන්න ඕනේ කිසි
ඇහෙනවද? මං කියනවා ඇහෙනවද ඔයාලට? එහෙනම් සර් එහෙනම් හරි බෝඩ් එකක් පේනවනේ හරිනේ. හරි දැන් පටන් ගමු එහෙනම්. අර මං 16 18 ඉතුරු කරානේ. 16 18 බලමු මේ ඉතුරු කරේ 1 2 3 5 6 7 9 10 11 12 13 14 15 16 17 18 19යි. එහෙනම් කොටු දෙකක් වැඩි මේක. 19 දෙන්නේ. 1 2 3 4 5 6. ඒ කියන්නේ මේක හෝ මේක ඉවත් වෙන්නේ වෙනවා. කොටු 16 දාන්න පුළුවන්. ඒ කොටු 19ක් ඇවිල්ලා තියෙනවා. එහෙමනම් ඔය පෙන්න කොටු තුන එකක් මේක අපිට ඉවත් කරන්න වෙනවා. දැන් ගැටලුව තියෙන්නේ කෝකද ඉවත් කරන්නේ කොහොමද තෝරගන්නේ මේක? භාග විදිය අයින් කරන්නත් බෑ. භාගත් නෑ මේක. භාග කොටස් තියෙනවා. භාග කොටස් ටික පෙන්නලා මේක අයින් කරන්න පුළුවන් කියලා හිතාගන්න. දැන් මොකද කරන්නේ මේක? කොහොමද ගැටලුවක් මෙහෙම ගැටලුවක් දුන්නොත් කොහොමද ඔය රූප 3 4ක් දීලා 3 4ක් දෙක එකක් වගේ දායි ඔහොම මේකුත් දායි. එහෙම කවතින් කියන්න තියෙන්නේ ඒ ගාන ඒ ටික පොඩ්ඩක් ඒ ගාන පොඩ්ඩක් ඉතුරු කරන්න. චුට්ටක ඉතුරු කරලා අවසානයේ දක්වා තියාගන්න ඒ ගාන. මොකද එකපාරම උත්තරේ තෝරගන්න බෑ. පොඩි කාලයක් ගත වෙනවනේ. සමහර ඒ ගත වෙන කාලෙදී ඊට තව ගණන් ඉස්සරහට යනකොට ලේසියක් හම්බුනොත් එහෙම. ඒතකොට ලේසියට කාලෙම දීලා මේක අල්ලලා ඉන්න. එහෙම වෙලත් කාලේ ඉතුරු වුණොත් ඔයාලා කරන්නේ මේදී අංක දාගෙන යන්න. අංක දාගෙන මේක පෙළ ගස්සන්න. 1 2 3 4 1 2 3 4 කියලා මේකට දාගන්න. මොනවා මේක පෙළ ගැස්සුවා මෙතන. ඊට පස්සේ මේ ගැලපෙන විදිහට බලා ගන්න තව. කොතනද මේක දාන්න වෙන්නේ? අපි තම 5 6 7 8 එතන දාලා බලමු. මෙහෙම ගැලපෙනව නෙමෙයි. 5 6 7 8 5 6 7 8 කොහොමද යන්නේ? ඊට පස්සේ දැන් කොහොමද දාන්න වෙන්නේ? මේක රින්ගවන්න පුළුවන් මෙතනට දැන් නෙමෙයි. මේක දාන්න තියෙන එකම තැන මෙතන මෙහෙට දාන්න පුළුවන් නේ. මෙහෙට හෝ මෙහෙට. අපි මේක මෙහෙට දාමු. 16 17 18 19. 16 17 18 19 කියලා ඔහොම දානවා. දැන් මෙතන කීයද මේ තියෙන්නේ? 18 නේ. 15 16 17 18. 15 15 16 17 18 උනතර දැම්මා. එතකොට දැන් හරිනේ. දැන් ආව මේක දැම්මොත් මෙතෙන්ට 9 10 11 මෙතෙන්ට දාලා 19 මෙතෙන්ට දැම්මොත් මේක තමයි ගැලපෙන උත්තරයක් විදිහට යන්නේ. එහෙනම් උත්තරේ A B C D. D උත්තරේ තමයි ගැලපෙන්නේ නැත්තේ. මෙහෙම වෙන් ඉලක්ක අංක දාලා ඉවරලා ඉවත් කරන රූප දෙකක් ආවොත් ඒ රූප දෙකෙත් භාග කොටස් නැති වුණොත් භාග කොටස් තිබුණ නම් ගැටලුවක් එන්නේ නැහැ මේකේ. ඒතර භාග කොටස් ජොයින්ට් වෙන තැන බලලා ජොයින් නොවන කොටස අයින් කරලා දාන්න පුළුවන්. මේක අයින් කරන්න බෑ මේ සම්පූර්ණ කොටනේ තියෙන්නේ. තුන ඒවා දෙකක් තියෙනවා. එතකොට මෙහෙම දාලා බලන්න අංක වල විදිහට පිළිගස්සන්න වෙනවා. ඔයාලට ඕන මේ අංකට කියන්න මේ විදිහට පිළිගස්සොත් හරියනවා. දැන් මේක දාන්න දැන නැතු යනවා. මකන්න බෝඩ් එක මේ ලියා ගන්න ඕන එකට ලියා ගන්න මකනවා එහෙනම් ඈ. මේකත් මකනවා. මම අවසානයේ ඒ වගේ 18 වෙනි ගන්න. එක දෙක තුන හතර පහ හය හත අට නමය 10 11 12 13 14 15 16 17 18 19 20 කියලා රූප තුන නම් මාක් කරලා තියෙනවා. දැන් බලන්න කොහොමද මේක දාන්නේ කියලා. අපි මුලින්ම මේ ලොකුම එක දාගෙන යමු මෙතන. ලොකුවෙන්ම තියෙන ඉස්සරම දාලා 5 6 7 8 9 මෙතන දාමු. 5 6 7 8 9. එතකොට බලන්න 20ක් තියෙනවනේ මේකේ. 20ක් තියෙන කොටු 4ක් නේ අයින් වෙන්න ඕනේ. එහෙනම් එක්ක මේක
එහෙම නැත්නම් මේක. කොටු හතරක් වැඩිපුර තියෙන මේ දෙකෙන් එකක් අයින් වෙලා යන්න වෙනවා. දැන් මේක දාගත්තොත් මේක හරි. මේක හරි. අපි හිතමු නිකමට මේක දැම්මා කියලා. මේක දැම්මොත් ඊට පස්සේ මේක බලමු. මේක අපිට කොහොමද 10 11 12 කොතනද දාගන්න වෙන්නේ පොඩ්ඩක් කල්පනා කරන්න වෙනවා මේක. අපි මේක මේ අතර දාගත්තොත් 10 11 12 12 11 10 මේක මෙහෙම දානවා මේ අතට. දැන් මේ ටික පිටලා ඉවරයි. මොන මේකත් හරි. මේ 18 19 20 19 20 මෙහෙම දාලා මේක මෙතනට දැම්මොත් 1 2 3 4 මෙතන දාන්න පුළුවන්. එහෙනම් මේක ගැලපෙනවා. එහෙනම් මේක වෙන්න ඇති ගැලපෙන්නේ නැතුව හැබැයි මේකෙත් හතරක් තියෙනවනේ. එහෙනම් මතක තියාගන්න ඔයාලා පන්ති උරුනාම ඔයාලා නිකන් දාලා බලන්න මේක දැන් ගැලපෙනවා කියලා ඔයාලා දැක්කනේ. දැන් මේක උත්තරේ අයින් කරන්න බෑනේ. මේකත් අයින් කරන්න බැරි වෙනවා මේ ගානේ මේකත් දාන්න පුළුවන් මේක රිංගවන්න පුළුවන්. මේක හැබැයි මෙහෙමයි. මේ ගාණෙන් අහන්නේ ඒ සඳහා උදව් නොවන රූපයට යටින් ඉලක්ක අඳින්න. මේකට ඉලක්ක ගැහුවත් හරි මේකට ඉලක්ක ගැහුවත් හරි මේ ගානේ මොකද මේක දාලත් මේක සෙට් කරන්න ක්‍රමයක් තියෙනවා. එතකොට මේ දෙකම ලකුණු දෙන්න වෙනවා මේ පේපර් එකේ. මොන්න බලන්න මේක දාලා බැයිද කියලා බලන්න. මේක මේ දැන් ආපු එක මම අර කලින් හදපු වෙලාවේ මම මේක සෙට් වෙන විදිහට තමයි උත්තරයක් හදාගෙන හිටියේ. ඒතරම් මේක සෙට් වුණු හින්දා මේක හරියයිද නැද්ද කියලා බැලුවේ නැහැ. මේක මත උත්තරයක් විදිහට තෝරගත්තා. හැබැයි දැන් මේ හදා යනකොට මේකත් සෙට් වෙන තැනකට ආවා. එහෙනම් මේ දෙක උත්තර දෙකම මේකේ ගැලපෙනවා. බලමු මේක ගැලපෙන්නේ නැද්ද කියලා. 5 6 7 8 මෙතනට දානවා. එතකොට මෙතන තියෙනවා 10 11 12 නේ. 9 දිනේ 10 මොකද මේක දාලා ඉවරයි. ඒක 10 11 12 කියන අවස්ථාව 10 11 12 මේ අවස්ථාව මේකට දානද මේකත් දාලා ඉවරයි. ඊළඟට 17 කියන අවස්ථාව මෙතනට දානවා. ඒතර මේකත් හරි. ඊළඟට 10 11 12 18 19 20 කියන අවස්ථා ටික මෙතනට දානවා. එතකොට මේ මෙතනට මේක ගැලපෙනවා මේ 13 මෙතනට දාලා 14 15 16 මේකක් ගැලපෙනවා. මේක ගැලපුණොත් මේක අයින් වෙන්නේ නැහැ. මේක ගැලපුණොත් මේක අයින් වෙනවා. මේ දෙක උත්තර දෙකම මේකේ උත්තර විදියට උත්තර පත්‍රයෙන් දෙන්න වෙනවා. හරි. ඔයාලා මේ ගත්තා නම් ඔයාලට ආපු උත්තර මොනවද තියෙන්නේ? අපට කියන්න බෑ. ඒ දැන් මිස. ඒ ආවා. හරි. ඒක හරි. මේක 18 18 ප්‍රශ්නේ තියෙන්නේ. මේ ප්‍රශ්න කීයද 18 නේ. 18ට උත්තරේ A හෝ D. A හෝ D ට උත්තරේ. හරි. එහෙනම් මේ කොටු සම්බන්ධ ගණන් ඒ විදිහට දැනවත් තේරුණා ඇති. ඒවයි ගණන් හදාගත්තොත් මේ ජොයින්ට් එකේ විදිහට තියතියා බලන්න ඉවර අංක දාලා එහෙම බලා ගන්න. ඊළඟ 26 වෙනින් මකනවා. 26 වෙනින් ගැටලු පුළුවන් තරම 40ක්වත් කියලා ගන්න බලන්න ප්‍රශ්න. 26. සනත් දකුණු දිශාවට ගමන් ආරම්භ කළේය. 40ක් නෙමෙයි මේ 40ක් ඉවර කරලා එතනින් රටාට එකනේ තියෙන්නේ. ඒ ටික මට ගෲප් එකට දාලා රටාට එක කියා දෙන්න පුළුවන්. සනත් දකුණු දිශාවට ගමන් ආරම්භ කළේ දිශා සම්බන්ධිත කියන්න ඕනේ. දකුණු දිශාව කිව්වොත් උතුර නැගෙනහිර ඒ දිශාව. දකුණු පැත්තට කිව්වොත් දකුණු අත පැත්තට. දිශා සම්බන්ධ ගණන් වලදී දකුණු දිශාව කිව්වොත් මේක දිශාව. කියන්නේ උතුර දකුණ ආන් ඒ වගේ දිශාවක්.
දකුණු පැත්තට හැරුණා කිව්වොත් මේ කියන්නේ දකුණු අත පැත්තට හැරුණා කියලායි මේ කියන්නේ. බලමු දැන් මේකවත් කියන්නේ කියලා. වම් පැත්තට හැරුණා කිව්වොත් වම් අත පැත්තට. සනත් දකුණු දිශාවට ගමන් කළේ දකුණු දිශාවට ගමන් කරලා තියෙනවා. ඒ දකුණු උතුර දකුණ කියන යංගේ දිශාවට. දකුණු වලදා පල්ලෙහාටනේ තියෙන සනත් මෙතන ඉඳලා එන්න දකුණු දිශාවට ඔන්න ගමන් ආරම්භ කරනවා. සමගම් ආරම්භ ලක්ෂ්‍ය. දකුණු දිශාවට ගමන් ආරම්භ කළේ මීටර් 50ක් ගමන් කිරීමෙන් පසු මීටර් 50ක් මෙහා යනවා. පැත්තට හැරි. ඔහුගේ වම් අත පැත්තට හැරෙනවලු දැන් එනවා. මෙහෙම යනකොට මේ පැත්තට වම් අත පැත්ත තියෙන්නේ මෙහෙනේ. එහෙනම් මෙහෙට තමයි හැරෙන්නේ උඩට. මේ පැත්තට. වම් පැත්තට. ඔන්න වම් පැත්තට හැරුණා. වම් පැත්තට හැරි ගමන් කරන්නට විය. දැන් ඔහු ගමන් කරන්නේ කුමන දිශාවටද? මේ තියෙන නැගෙනහිර දිශාවනේ මේ තියෙන්නේ. නැගෙනහිර දිශාවට නේ. උපාලි ඊළඟ නැවෙන්. එහෙම නැත්නම් මතක තියාගන්න මේ නැගෙනහිර. හරි. එහෙනම් උත්තරේ නැගෙනහිර කියලා එන්න ඕනේ 26 වෙනි ප්‍රශ්න උත්තරේ. 27. එක්තරා භාග සංඛ්‍යාවක හරයට හා ලවයට මේක මකනවා. ආ 27 වෙනි ප්‍රශ්නේ උත්තරය ආපු කෙනෙක් ඉන්නවද? හොඳ ප්‍රශ්නයක් ඒක. හොඳයි අමාරු. ඒක ඇත්තටම අමාරු ගන්න. අවුරුත් නෑනේ. 5න් 3. 5න් 3යි. කොහොමද හදි කියන බන්නේ හදපු එක 5න් 3 හරි උත්තරේ. කොහොමද ගත්තේ උත්තරේ? එක්තරා භාග සංඛ්‍යාවක හරයට හා ලවයට එක බැගින් එකතු කර විට වට නෙමෙයි විට මේ වට කියලා දාලා දිනේ විට වෙන්න ඕනේ. එක්තරා සංඛ්‍යාවක හරයට හා ලවයට එක බැගින් එකතු කළ විට 3න් 2ක්ද අපි හරය x කියලා ගමු. මේකට xy තමයි ගන්න වෙන්නේ xy. එක්තරා භාග සංඛ්‍යාවක හරයට හා ලවයට එක බැගින් එකතු කළ විට හරයටත් එකක් එකතු කරනවා ලවයටත් එකක් එකතු කරනවා. එකතු කළ විට 3න් 2ක්ද 3න් 2ක් හම්බ වෙනවා. ඔන්න සමීකරණය උත් අපිට ආවා. ඊට ලවයෙන් හා හරයෙන් එක බැගින් අඩු කළ විට ලවයෙන් හා හරයෙන් එක්තරා භාග සංඛ්‍යාවක හරයට හා ලවයට එක බැගින් එකතු කරලා 3න් 2ක් ලවයෙන් හා හරයෙන් එක බැගින් අඩු කළ විට හරයට හා ලවයට එක බැගින් එකතු කළ විට 3න් 2යි හරියේ. ලවයෙන් හා හරයෙන් එක බැගින් අඩු කළ විට මේ තේරෙනවද මම කියන්නේ තේරෙනවද වලට? ඔන්න අඩු කරලා ලවයෙන් හරයෙන් එක ගානේ අඩු කරා. දෙකෙන් එකක්ද විය. භාග සංඛ්‍යාව කීයද කියලා යන්නේ. බලමු හරියට සමීකරණ දෙක ගොඩනගා ගත්තා. හරියද කියලා බලමු ආයේ. ඔන්න භාග සංඛ්‍යාවක් තියෙනවා. අපි හිතමු භාග සංඛ්‍යාව x y කියලා තියෙනවා කියලා. මේක තමයි තියෙන භාග සංඛ්‍යාව. මේ භාග සංඛ්‍යාවේ ගාණ කියන්නේ එක්තරා භාග සංඛ්‍යාවක හරයට හා ලවයට එක බැගින් එකතු කළ විට. හරයට එකක් එකතු වුණා ලවයට එකතු වුණා. 3න් 2ක් එනවලු. ලවයෙන් හා හරයෙන් එක බැගින් අඩු කළ විට උන ලවයෙන් දෙයක් අඩු කළා හරයෙන් දෙයක් අඩු කරා. භාගයක් දෙකෙන් එකක් දෙවිය භාග සංඛ්‍යාව කොහොමද? මේක තමයි සමීකරණය. පළවෙනි සමීකරණය මේ සමගාමී සමීකරණයක් යන්න වෙන්නේ මේකනේ. එතකොට 3 වරහන් ඇති හරස් මුනිද දාගන්න මෙතන 3න් වැඩි වෙනවා y ධන 1 කියලා ප්‍රකාශය 3න් වැඩි වෙනවා x ධන 1 ප්‍රකාශය මෙහෙට යනවා 2කින් වැඩි වෙනවා. හරි. මේ පළවෙනි සමීකරණයෙන් මේක කොට අපි හදන් ඉමු මේක 3 වරක් y 3y ධන 3 වරක් 1 3යි සමානයි 2 වරක් x 2x ධන 2 වරක් 1 2යි.
y පද සහ x පදේ සමාන ලකුණේ වම් අත පැත්තට ගමු දෙකම ඉලක්කම් ටික අනිත් පැත්තට දාගමු. 3y 2x මෙහෙ ඍණ කරලා ගන්න. ඍණ 2x සමානයි මෙතන දෙක තියෙනවා. දෙක ධන 3 ඍණ කරලා ගෙමු මෙහෙ. දැන් 3y ඍණ 2x සමානයි ඍණ 1යි. අපි මේක තුන්වෙනි සමීකරණය කියලා දාගමුකෝ. ඊට දෙවෙනි සමීකරණේ තව එකක් ගමු. දෙවෙනි සමීකරණය. ඒක හරස් මොහිතේ දාමු. දෙකෙන් වැඩි වෙනවා y ඍණ 1. එකෙන් වැඩි වෙනවා x ඍණ 1. 2y ඍණ දෙවරක් 2යි සමාන 1x ඍණ 1 වරක් 1 1යි. එතකොට 2y ඍණ x සමානයි ඍණ 1 මේ ඍණ දෙක ධන දෙකක් කියලා මේ දෙනවා. 2y ඍණ x සමානයි ධන 1 වුණ හතරේ සමීකරණ. දැන් මේ සමීකරණ දෙක පාවිච්චි කරලා ගන්න හදන්න. මේක තියෙනවා 3y ඍණ 2x සමානයි ඍණ 1යි කියලා. මෙතන තියෙනවා 2y ඍණ x සමානයි 1යි කියලා. මගේ සමගාමී සමීකරණය හදනකොට මොකක් එක පදයක් සමාන කරගන්න කියලා. මෙතන ඍණ 2x තියෙනවා. මේකත් එයා ඍණ 2x බවට පත් කරගන්න. දෙකෙන් වැඩි කරන්න පුළුවන්. හතරවෙනි සමීකරණය දෙකෙන් වැඩි කරන් යන්න. 2y 4y වෙනවා. x 2x වෙනවා සම 1 2 වෙනවා. එතකොට මේක ඕනේ නැද්ද මේක පස්සේ සමීකරණ එක දැන් 5යි සහ 3යි මේ සමීකරණ දෙක පාවිච්චි කරලා උත්තරේ ගමු. තුන්වෙනි සමීකරණ පොඩ යටින් ලියා ගමු. 3y ඍණ 2x සමානයි ඍණ 1යි. දැන් මං කිව්වේ සමාන පද දෙන්නගේ වෙනස් වීම සලකන්න එපා. මේ සමීකරණේ සමාන ලකුණේ දකුණු අත පැත්තේ වෙනස් වීමක් කියලා මෙතන දෙක ඍණ 1 වෙලා වෙනස් වෙලා තියෙනවනේ. ඒ වෙනස් වීමට මේ 2x කියන එක්කෙනාගේ බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ නේ. මොකද දෙන්නගේ අගයන් සමානයි. මෙයා 2x මෙයා 2x. එහෙනම් මේ වෙනස තමයි මේකට බලපාන්නේ. අපි මේ තියෙන බල 3y මේ සිට මේ දක්වා ගමන් කරමු. 3y සිට 4y දක්වා ගමන් කරා. එකක වෙනසක් සිද්ධ වුණා. ඒත් 1y බෝඩේ පේනව නේද? 1y සමානයි. හරි. මෙතන බලමු. ඍණ 1 සිට ධන 2 දක්වා ගමන් කරමු. ඍණ 1 සිට ධන 2 දක්වා ගමන් කරනවා. කීයක වෙනසක් සිද්ධ වෙනවද මෙතන? ගොඩක් කටි එකක වෙනසක් කියවේ එකක වෙනසක් නෙමෙයි. මොන බලන්න ඍණ 1 සංඛ්‍යා රේඛාවක් අඳින්න අපි. බිංදුව 1 2 3ම එන්නේ ඍණ සංඛ්‍යා මෙහෙරේදී ඉන්නේ ওই විදියට. ඍණ 1 සිට ධන 2 දක්වා ගමන් කරනකොට බලමු කොච්චර වෙනසක් වෙලාද කියලා. ඍණ 1 බිංදුව යනකොට 1යි. ඔන්න 2යි. ඔන්න 3යි. 3ක වෙනසක් වෙලා තියෙනවා සංඛ්‍යාත්මකව. y සමානයි 3යි කියලා උත්තරේ එනවා. y සමානයි 3යි. කියන්නේ මෙතන 3යි. x හොයා ගන්න පුළුවන්. මේ සමීකරණය දාමු. 3y ඍණ 2x සමානයි ඍණ 1. y කියන්නේ 3යි කියලා හොයාගත්තා. y කියන්නේ 3යි නම් මෙතන 3y කියන්නේ 3 වරක් 9යි. 9 ඍණ 2x සමානයි ඍණ 1යි. ඍණ 2x අපි අනිත් කෙලින්ම එකපාර මේ පැත්තට අයින් ධන කරමු. ඍණ 1 මෙහෙට ගිහලා ධන කරලා මෙහෙට. 9 ඍණ 1 මෙහෙට කරනවා ධන කරලා ධන 1 සමානයි ඍණ 2x මෙහෙට අයින් ධන 2x කරලා. 9 1යි 10යි සමානයි 2x. x සමානයි 5යි කියන උත්තරේ ලැබෙනවා. දැන් උත්තරේ 5න් 3 මේ භාග සංඛ්‍යාව 5න් 3 කියලා තමයි එන්නේ. හරි. ඕක ඕනේ කට්ටිය ලියා ගන්න ඕනේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියා ගන්න. එතකොට ඔයාලට පස්සේ ඒකේ විතර ලියා ගන්න පුළුවන් වෙයි. තව එකක් කියන්න තියෙනවා මේ ගාන සම්බන්ධයෙන්. ඒකෙත් කියන්නම්. දැන් මෙතන තියෙන්නේ හැබැයි මේක මම හරියටම මේ කන්ෆර්ම් කරගන්න ඕනේ මේක හරියටම හරියන අවස්ථාවක් නැද්ද කියලා. දැන් හරයේ සහ ලවයේ එක බැගින් එකතු කළ විට 3න් 2 එනවලු. හරයේ සහ ලවයෙන් එක බැගින් අඩු කළ විට 2න් 1 එනවලු කියලා කියනවනේ. මේක හරියටම කන්ෆර්ම් කරගන්නවා කෙටි ක්‍රමයක් මේකට තියෙනවද කියලා මෙහෙම දෙයක්.
මෙතන 3න් 2 ආවා. මෙතන 2න් 1 ආවා. එතකොට 3න් 2 ධන 2න් 1 මේක අපි ගණිතානුකූලව එකතු කරන්නේ නැතුව ගණිතානුකූලව මේ 3යි 2යි 5යි කියලා උත්තර ගන්න බෑනේ. හරිය සමාන කරගන්න එපා. හැබැයි කෙටි ක්‍රමයක් විදිහට 3යි 2යි එකතු කරාම 5යි 2යි 1යි එකතු කරාම 3යි කියලා මෙහෙම කෙටි ක්‍රමයක් තියනවාද කියලා මම තව ගණන් දෙක තුනක් එක අරගෙන හදලා බලන්න ඉන්නවා ඉස්සරෝම. තේරුණාද මම කියපු එක? දැන් මේ හදාගෙන ගමන් ටික නිකම ටිකක් මේ පේනුනේ 3න් 2යි 2න් 1යි එකතු කරාම මේ 3යි 2යි 5යි එනවා. 2යි 1යි 3යි එනවා. එහෙම ආවනේ මෙතනට. එතකොට මේකේ මොකක් හරි සම්බන්ධයක් තියෙන්න පුළුවන් මෙතන. මොකක් හරි කෙටි ක්‍රමයක් තියෙන්න පුළුවන් මෙතනට. තියනවාද කියලා කන්ෆර්ම් කරගන්න හරියටම. ඒ හින්දා දැනට මේ ගණිතමය ක්‍රම හොයාගන්න මේක පස්සේ මම ඔයාලට කන්ෆර්ම් කරලා දෙන්න. වෙන්න බෑ හැබැයි. මෙහෙම දෙයක් වෙන්න නම් බෑ. තුන මේ ගණිතයක් 3යි 2යි 5යි අපිට ගන්න බෑනේ. 2යි 1යි 3යි හරි. 3යි 2යි 5යි කියලා ගන්න බෑ. හරි. එහෙනම් මේ 27 වෙනි ගානට උත්තරේ 5න් 3 කියලා එන්න ඕනේ. මකන බෝඩ් එක ඕන ඔයාලා කියෙති ඕන පුළුවන් එක හිතලා බල කරගන්න එක. ඒ කියන්නේ මෙහෙම. ගානක් හදාගන්න මේ ඔය ගානේ තියෙන විදිහම ගානක්. අර තනියෙන් වුණත් කෙටි ක්‍රම හදාගන්න පුළුවන්. මෙහෙම කරගන්න. හරය සහ ලවයට එක බැගින් එකතු කළ විට 7න් 2ක් ලැබේ. හරය සහ ලවයෙන් එක බැගින් අඩු කළ විට 5න් 3ක් ලැබේ. භාග සංඛ්‍යාව කුමක්ද කියලා හදලා නිකමට බලන්න. දැන් මේ ආපු විදිහට නම් 7න් 2යි 5න් 3යි. 7යි 5යි 12යි 3යි 2යි 5යි. 12යි 5ක් එනවද බලන්න මේ ගණිතමය ක්‍රමයට හදලා. හදලා ඒකත් ආවොත් ටුට්ටක් 50ක් විතර මේක නිවැරදි තත්ත්වයක් කියලා හිතා ගන්න පුළුවන්. හරි. එහෙම වල ගෙදි තුන හදලා බලන්න මම ඒක ඔයාලට දෙන්නම්. එහෙම කෙටි ක්‍රමයක් තිබ්බොත් ඒක ඒ වගේ ගණන් කරලා ලේසියි උතෝන. හරි ඊට පස්සේ ඊළඟ ගාන 28 වෙනි ගාන. කොළඹ නුවර දිවා රාත්‍රී සේවාවකි රාත්‍රී බස් සේවාවකි සෑම පැය භාගයට වරක්ම. කීයක් අවද මේ 28 ඊට පස්සේ උත්තර හද බෙක්කිනුට? 11යි. 11යි. 10 10 ඇති 11 11 ඇති ආදී වශයෙන් බස් රථ බැගින් දෙදිශාවට පිටත් වේ. කොළඹිමුත් එනවා නුවරිමුත් එනවා. එක ගමන් වාරයක මේ ගැටලුව තියෙන මේකයි මේ කල්පනා කරලා මේ විනාඩි 5ක් 10ක් කියවලා කියලා උත්තරේ ගන්න හැබැයි ඉක්මනට ගන්න ඕනේ මේක. දෙදිශාවටම ගත වන කාලේ දෙදිශාවට පැය 3ක් ගත වෙනවලු. ඉස්සරම ගාන හරියටම මේ ලියව ගන්න. මේ නම් මෙතන කලවන්න පැය 3ක් කාලයක් ගත වෙනවලු. කොළඹ සිට නුවර බලා පැය 6ට පිටත් වන බස් රථයෙන් කොළඹ සිට නුවර බලා කොළඹ කැන්ඩි කොළඹ සිට නුවර බලා පෙරවරු 6ට පිටත් වන බස් රථයෙන් නුවර බලා යන මගියෙකුට හරිනේ මේ බස් එක හිටනවා කියන්නේ මගියෙකුට සිය ගමන අවසන් කරන කාලය තුල පෙරවරු 6ට කොළඹ ඉඳන් නුවරට එනවල බස් එක නැගලා මගියෙක් එනවලු එයාට මෙතනට එනකොට නුවර ඉඳන් මේ පැත්තට එන බස් කීයක් හම්බ වෙනවද කියලා යහන්නේ. එහෙනම් මෙහෙමයි තියෙන්නේ. ගමනට පැය 3ක් ගත වෙනවනේ. 6ට ගියා කියන්නේ මෙයා මෙතන 9ට නෙන්නේ. එතකොට 6ට ගියා. එහෙනම් 9ට ආවා. එතකොට පැය 3ක්නේ ගත වෙන්නේ. එහෙනම් නුවර ඉඳලා 3:00ට බස් එක 3ට බස් එක පිටත් වෙන නුවර ඉඳලා පාන්දර 3ට නුවර ඉඳන් පාන්දර ඒ කියන්නේ මම පාන්දර 3 කියන එක ගත්තේ ගමනට ගත වන කාලේ පැය 3යි හින්දා. ඒක පාන්දර 3ට පිටත් වෙන බස් රථේ මේ කොළඹ එනවා පාන්දර 6ට. එතකොට ඒ බස් එක මෙයාට හම්බ වෙන්නේ නැහැ. මොකද මෙයා පිටත් වෙන 6ටනේ. එයා පිටත් වෙනකොට මේක ඇවිල්ලා ඉවරයි. එයා 3 බස් එක හම්බෙන්නේ නැහැ මෙයාට. 3:00 බස් එකේ ඉඳන් හම්බෙන්න පටන් ගන්නවා. නුවරින් 3:30ට පිටත් වෙන බස් එක කොළඹට එන්නේ 6:30ටනේ. ඒතර මේක 6ට පිටත් වෙලානේ.
මේක අතරමඟදී මේ නුවරින් 3:30ට පිටත් වෙච්ච බස් එක හම්බ වෙනවා. හරි. 3:30ට පිටත් වෙච්ච බස් එකකින් පටන් ගන්න ගමන බලමු කීයේ බස් එක එනවද කියලා හම්බ වෙනවද කියලා. 9ට මෙයා මෙතනට යන්නේ. එහෙනම් 8:30ට පිටත් වෙන බස් එකක් හම්බ වෙනවා. හරිනේ. පැය භාගයකට වතාවක් නේ බස් එකක් යන්නේ. 3:30ට පටන් ගත්ත බස් එකේ ඉඳන් 8:30ට පිටත් වෙන බස් එක දක්වා මෙයාට මෙයා 3:30 4 4:30 5 5:30 අති හදයි යන්නේ 3:30 4 4:30 5 5:30 6 6:30 7 7:30 8 ඔන්න බස් 10 8:30 බස් 11ක් හම්බුණා 3:30 සිට 8:30 දක්වා නුවරින් පිටත් වෙනවා. උත්තරේ 11යි කියලා ගන්න ඕනේ. උත්තරේ 11යි. අටේරුණා නේද ඔයාලට? එහෙම එකක් ගන්න ඉතින්. මෙයා පෙරවරු 6ට පිටත් වුණොත් බලන්න ඕනේ මෙහි මෙතනින් 6ට ළඟා වෙන බස් එකේ 6න් පස්සේ ළඟා වෙන හැම බස් එකක්ම මෙයාට හම්බ වෙනවා. ඊළඟට 30 වෙනි ගාන නොගැලපෙන සංඛ්‍යාව කොහොමද? 29. කීයද? 29. 29 වෙනි ගාන. සංඛ්‍යා රටා නම් කියන්න ඕනේ මේවා මේ හදලාම පුරුදු වෙන්න ඕනේ. ගොඩක් හදන්න හදලා ගොඩාක් පුළුවන් තරම් හදලා පුරුදු වෙන්න. මොකද ඔයාලා විභාගෙට ගියාම ආයේ කවදාවත් හදපු නැති විදිහේ ගානක් තමයි එතනට එන්නේ. ඒක සංඛ්‍යාවට ගොඩාක් හදලා හුරුුණාම ඔයාලට හදන එකෙන් ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ සංඛ්‍යාවට මේ විදිහටත් එනවා කියන එක තමයි හුරු වෙන්න තියෙන්නේ. මේ විදිහට සංඛ්‍යාවට වෙනවා. මේක වෙන්නේ නැහැ හැබැයි. සංඛ්‍යාවට මේ විදිහටත් එනවා. ඒක සංඛ්‍යා රටා වර්ග මොනවද කියලා ඉගෙන ගන්නයි. ඒ වර්ග සංඛ්‍යා සම්බන්ධයෙන් එනවා. ප්‍රථමක සංඛ්‍යා වලින් එනවා. මේ විදිහ සංඛ්‍යාවටත් එනවා. මේක දැකපු හැටි ඉතින් සාමාන්‍යයෙන් හිතා ගන්න පුළුවන්. මේවා 9යි 4යි තියෙනවා. 9 වරක් 4 36 හැදෙනවා. 28 ආන්සර් එක 11යි. 11යි උත්තරේ 28. තව විනාඩි 5ක් වගේ තමයි පන්ති මිති කියන්නේ බලමු 30 මේ 30 දක්වා ඉවර ගන්න බා ඊට පස්සේ තව පොඩ්ඩක් ඉතුරු වෙන්නේ. මම සංඛ්‍යාවට සම්බන්ධ උත්තර ටික මේ කර ගෲප් එකට දාන්නම්. එනිසත් එක්ක දැන් 9 වරක් 4 36යි. මෙතන බලන්න අවසාන ඉලක්කම් දෙක 6යි 7යිනේ. 6 වරක් 7 ඒතකොට 42යි. මේ සංඛ්‍යාව හැදිලා තියෙනවා එතනින්. මේකේ බලන්න 75 තියෙනවා. ඒතර 7 වරක් 5 35යි. මේ මුල් සංඛ්‍යා දෙක හැදෙනවා. ඒ සංඛ්‍යා දෙක කුණු වෙලා. මෙතන බලන්න 4යි 7යි 4 වරක් 7 28යි. එහෙනම් මේ සංඛ්‍යා සියල්ලට මේ රටාව ගැලපුණා මේකලා ගැලපෙන්නේ නැහැ බලන්න 8යි 6යි තියෙනවා 8 වරක් 6 48යි. හැබැයි මෙතන 64 තමයි දාලා තියෙන්නේ. මේක ගැලපෙන්නේ නැහැ. උත්තරේ 6486යි. 29 වෙනි උත්තරේ ප්‍රශ්නෙට උත්තරය. 30 වෙනි ප්‍රශ්නය. හරි ගණකයක දාර සියල්ලේම දිග මකන මේක හරි ගණකයක දාර සියල්ලේම දිග අඟල් 48කි. ගණකයක 48යි. එයින් කුඩා හරි ඝන රාශියක් කපා ගන්නා ලදී. කුඩා ගණකයක දාර සියල්ලේ දිග අඩි අඟල් 12ක් වෙනවා. අඟල් 12 ගානේ කපනවලු මෙහෙම. දැන් බලන්න අඟල් 12 ගානේ මේකට 4යිනේ කපන්න පුළුවන්. 12 ඒව 4ක් 48යිනේ. දිග පැත්තෙන් 4ක් කපන්න පුළුවන්. පළල පැත්තෙමුත් ඒතර 4ක් කපන්න පුළුවන්. උස පැත්තෙමුත් 4ක් කපන්න පුළුවන්. 4ක් 4 16 16 4 ගණක 64ක් කපන්න පුළුවන් මේක. තේරුණානේ වට හතරේ තියෙන්නේ. දිග පැත්තෙන් 4ක් කපන්න පුළුවන්. මේ දිග අතට කපන ගණක ගණන මේ පළල අතට මේ උස අතට
කපන ගණක ගණන ඒක දිග වැඩි කිරීම පල්ල වැඩි කිරීම උස් තමයි ගණක සම්බන්ධ ගණන්නේ. දිග පල්ල උස්. එතකොට මේ කියනවා කපන්න පුළුවන් මුළු ගණක ගාන කීයද කියලා. හරි. ඊළඟට 31 වෙනි ගාන. මගන බෝඩ් එක. පොඩි වෙලාවෙන් ගාන ඉවර වෙයි. මේ ඉවර වෙයි කියන්නේ වань ඉක්මනට මේ 30 32 නේ යන්නේ 31 නේද? ඔය 31 වෙනි ගාන. මම ඉක්මනට කියා දෙන්නම්. 31 අංගල් 32 කම්බියක් කියන කොටස් දෙකකට කැපුවා අතර මේ කොටස් දෙක නව සමචතුරස්‍ර දෙකක් වෙනුවේය. එම චතුරස්‍ර වල වර්ගඵලයේ ඒක පොඩ්ඩක් කියා දෙන්න දෙයක් තියෙනවා. මම වෙලාව අඩු මදින්ද මේ ගණිතය 31 තියෙනවා ඊළඟ දවස් කියා දෙන එක. 32 සූත්‍රය දැන් සූත්‍ර ලියා ගන්න මේක තමයි කෙටි ක්‍රමයේ 32ට 60 කිලෝමීටර් 30ක වේගයකින් මෙහෙට යනවලු. ආපහු 60 කිලෝමීටර් 45ක වේගයකින් මෙහෙට එනවලු. අහන රථයේ මධ්‍ය වේගය අහනවා. සූත්‍රයක් තියෙනවා 2xy බෙදීම x ධන y. මේ ගිය වේගය මේ ආපසු ආපු වේගය y කියන්නේ. දෙක ගුණ කිරීම x කියන්නේ එතකොට 30යි ගුණ කිරීම 45යි බෙදීම x කියන්නේ එතකොට ආයෙත් 30යි 30 ධන 45යි. එතකොට දෙවරක් ගුණන්නේ 45 දෙකක් 90යි. තුනක් 270 200 ඔව් 270යි ඒ 70 70ට බිඳුවක් තව දාගන්න වෙනවනේ. ඒක 80. 30යි 45යි 75යි. දැන් මේ දෙක බෙදා ගන්න වෙනවා. බෙදුවාම උත්තරේ 36ක් එන්න ඕනේ. 135යි 135ද 36ද? අවසාන උත්තරේ 36යි. 36යි නේ. ඔව් 36යි. බලන්න 270ට 75 ඒවා 3යි 3 වරක් 75 225යි ඉතුරු 45ක් 450ට 6ක් තියෙනවා 75. KMH නේ එකයි 36 KMH නේ කියනවා. හරි. ඊළඟට මම 31 වෙනි ගාන තියෙන පොඩ්ඩක් එකම පොඩ්ඩක් නෝට් එකක් දාගන්නවා ප්‍රශ්න තියෙනවා කියලා. ඊළඟ දවසේ අමතක වුණොත් මට මතක් කරගන්න 31 ගානේ වෙනි ගාන තියෙනවා කියලා. මේකේ සූත්‍රය මතක 2xy බෙදීම x ධන y. ඊළඟ මේ ලොකු කොටුව උත්තරේ කවුද ගත්ත කට්ටිය ඉන්නේ? ගත්ත කට්ටිය ඉන්නවද මේ උත්තරේ? නෑනේ. කවුරුත් නෑ උත්තර ගත්ත කට්ටිය. 18 18. ඔව් 18 බලමු. ඒකේ තියෙන්නේ පහ 9 තියෙනවා 9 21. මෙතන 9 තියෙනවා මෙතන 21 තියෙනවා. මෙතන 15 තියෙනවා. ඔබ මම මේ කියා දෙන එකම මේක මෙහෙම තියෙන බලන්න. ඔයාලා ලියාගන්න කිව්ව බලන්න මෙහෙම. 1 2 3 4 5 6 7 8 මේ පැත්තේ 8 9 10 මේ 9 තිබ්බනේ. 11 12 13 14 ඔන්න 15 ආයේ තියෙනවා. 16 17 18 19 20 ඔන්න 21 තියෙනවා. ඒ විදිහට තමයි යන්නේ එහෙනම්. ප්‍රශ්නාර්ථී මෙතන උත්තරේ 18යි. 18යි. තේරුණානේ උත්තර ගත්ත විදිහේ? ඒ 33 වෙනි ගාන ඊට 34 වෙනි ගාන. වීඩියෝ ඔෆ් එකක් දන්නේ නැහැ. ඔෆ් වුණොත් මෙතන පන්ති ඉවරයි. ආයි බාධා පටන් ගන්න. ඒ අතරතුර ඕන නම් අර ගෲප් එකට මැසේජ් එකක් දාලා ඕන නම් උත්තර ටික ඉල්ල ගන්න පුළුවන්. අවශ්‍ය කට්ටිය ඉන්නවා නම්. දෙක 7 3 13 රටාව කියා දෙන්නම් මේකේ. මේකේ රටාව තමයි
මෙතන 27 27 වරක් 3 81යි 27 වරක් 3 27 වරක් 3 සමානයි 81යි මෙතනදී යන්නේ 13 වරක් 6 සමානයි 78යි එහෙනම් මෙතනදී ඔය රටාවම එන්න ඕනේ මෙතන 3 තියෙනවා මෙතන 9 තියෙනවා මෙතන 2 තියෙනවා 39 වරක් 2 78යි කියලා එන්න ඕනේ ප්‍රශ්නාර්ථයට එන්න ඕනේ 8 තමයි මේකේ උත්තරේ 34 උත්තරේ 8 හරි මේක දැන් මේ පිටු ඉවර 31 වෙනි ගාන මම පුළුවන් එකකට ගියා දෙන්නම්. ඒතර මේ පිටුවත් ඉවරනේ. මහරා බෝඩ් එක. මහරානේ. මගුවා. 31 වෙනි ගානක් කියලා දෙන්න මේ පිටු ඉවර ඉවරයි. 31 වෙනි ගාන කියන්නේ අඟල් 32 කම්බියක් ගෙන කොටස් දෙකකට කැපුව අතර. කම්බියක් තියෙනවා අඟල් 32ක් දිගයි. කොටස් දෙකකට කපනවා එම කැබලි දෙක නවා සමචතුරස්‍ර දෙකක් පැනවිය කොටස් දෙකකට කඩලා මේක නමලා සමචතුරස්‍ර දෙකක් හදනවලු එම කම්බි දෙකේ දිග වෙන වෙන්න කොපමණද කියලා යහන්නේ සමචතුරස්‍රයක් චතුරස්‍රයක් හදන්නේ එහෙනම් එක්ක මේක දෙක දෙක වෙන්න ඕනේ තුන තුන වෙන්න පුළුවන් හතර හතර වෙන්න පුළුවන් එක එක වෙන්නත් පුළුවන් නේ එක එක වෙන්නත් පුළුවන් පහ පහ වෙන්නත් පුළුවන් කොහොම වෙන්න පුළුවන් එතකොට බලන්න මේකේ කියනවා වර්ගඵලයේ 34ක් වෙන එකක්ලු හැදුවේ වර්ගඵලයේ 34යිලු මේ හදන සමජාත්‍රස් දෙකේ වර්ගඵල එකතු බලන්න මෙතන වර්ගඵලය 1යි එක් වරක් එකනේ ඊට දැන් ඕෆ් වෙනවා තව පොඩ්ඩේ ඕෆ් වේ දෙවරක් දෙක 4යි 3 වරක් 3 9යි 4 වරක් 4 16යි 5 වරක් 5 25යි